අද විපතේ අද අපි එනම් කතා කරන්නේ ඉලක්ක 1000 ප්‍රශ්න පත්‍ර කටලේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි කොටස තමයි සාකච්ඡා කරන්නේ. බලමු අද තියෙන ප්‍රශ්න ටික. පහත දැක්වෙන ඡේදය හොඳින් කියවන්න. උඩමළුවට ලං වෙද්දී ඇසුණු ගාන්ඨාර ශබ්දයට සියලු දෙනාම සාදුකාර දුන්හ. උඩමළුවේදී බෞද්ධයෝ දෙදෙන සහ නළල බිම තබා සිරිපතුල නමස්කාර කළෝය. අනෙක් සියලු දෙනාම භක්තිමත්ව තමන්ගේ ආගම් සිහි කළෝය. නැවත මෙවැනි ගමනක් යෑමට සියලු දෙනාම ප්‍රාර්ථනා කළෝය. උඩමළුවට ලං වෙද්දී ඇසුනේ කුමක්ද? මොකක්ද ඇසුනේ? ගාන්ඨාර ශබ්දය. ගාන්ඨාර ශබ්දය. තරල පිළිතුරක්. ගාන්ඨාර ශබ්දයක් කියලාද තියෙන්නේ. එහෙම ලියන්න බැහැ. ගාන්ඨාර ශබ්දය. ඔව් ආන්න එක තමයි ලියන්න වෙන්නේ අපිට. ඒතර මේ ගාන්ඨාර ශබ්දය. ලියන්න වෙන්නේ මට පිළිතුර ගාන්ඨාර ශබ්දය. ශබ්දයක් කියලා නම් ලියන්න බෑ. ශබ්දයට කියලානේ අපිට හදලා තියෙන්නේ. ඒ ශබ්දයට කියලා ලියන්න බැරි වෙනවා. මොකද අහන්නේ කුමක්ද කියලා නිශ්චිත අහනවා. එහෙනම් ගාම්ඨාර ශබ්දය. ගාම්ඨාර ශබ්දයක් කියන එක වැරදි. ඒක මෙතනින් ලේසියෙන්ම ගන්න පුළුවන් එළියට උත්තරේ. ඒක හදලා ගන්න වෙනවා. තයන් ඉවත් කරන්න පමණයි තියෙන්නේ. ගාම්ඨාර ශබ්දය. සිරිපතුල නමස්කාර කළේ කවුද? බෞද්ධයෝ. බෞද්ධයෝ. ඒක ලේසිනේ. බෞද්ධයෝ. බෞද්ධයෝ. සියලු දෙනාම ප්‍රාර්ථනා කළේ කුමක්ද? නැවත මෙවැනි ගමන යන්න. නැවත මෙවැනි ගමනක් යෑමට. නැවත යාමට හරි යාමට. යාමට වැරදි. යාමට වැරදි. ඒදී ඔය කියන්න පුතේ. දෙවණියකට චුට්ටක් උත්තරේ කියන්න හැකිද? ඒ දාලා තියෙන්නේ. බෞද්ධයෝ. මෙවැනි ගමනක් යාමට නෙවෙයි මේකේ තියෙන යෑමට. මං කියන්නේ වෙනස් කරන්න එපා. අවශ්‍ය නෑ වෙනස් කරන්න. ඡේදයේ තියෙන උත්තරේ ඒම ලියන්න මෙතනට ගැලපෙනවද කියලා බලන්න. බලලා ඒ විදිහට මේක ලියන්න. නැවත මෙවැනි ගමනක් යෑමට. ගැටලු තියෙනවා නම් අහන්න. කියන්න පුතේ. බෞද්ධයෝ දෙදෙනා කියලා ලිව්වට කමක් නැද්ද? බෑ. මගේ අහන යෑමට බෑ යාමට දාන්න බැරි මොකද කියලා. යාමටත් බෑ. යාමට බෑ. යාමට කියලා බෑ කියන්නේ මෙහෙමයි. අපි ඡේද ලියනකොට දැන් දිගින් දිගට මම ඕක කතා කරනවා. දිගින් දිගට මම කියන්නේ ගෙඩි පිටින් මේකේ උත්තරේම ලියන්න. ඒතර මේකේ උත්තරේ ලියනකොට අපි හිතන්න වෙනවා මේක ඇතුලේ. ඒතර මේකේ දීලා තියෙන යෑමට නම් අයි අපි යාමට කියලා ලියන්නේ වෙනස් කරන්නේ. අවශ්‍යතාවයක් නැහැ. මෙවැනි ගමනක් යෑමට හැකියවීම. ඒත් නෑනේ පුතේ. නැවත මෙවැනි ගමනක් යෑමට සියලු දෙනාම ප්‍රාර්ථනා කළෝය කියලා වාක්‍යයක් දෙනවා. ඒ වාක්‍ය ඇසුරින් ප්‍රශ්නයක් අහනවා. සියලුම දෙනා ප්‍රාර්ථනා කළේ කුමක්ද? එතකොට අපිට ඉතා සරලව උත්තරේ ගන්න පුළුවන්. නැවත මෙවැනි ගමනක් යෑමට. එහෙනම් උත්තරේ නිශ්චිතයි දැන් මෙතන. සමහර තැන් තියෙනවා පුතේ හිතලා ලියන්න අවස්ථා පොඩි වෙනස්කම් කරන්න තියෙන අවස්ථා තියෙනවා. හැබැයි මෙතන නෑ. පැහැදිලිවම උත්තරේ තියෙනවනේ මේක ඇතුලේ. මං කියන ආන්නේ උත්තරය ඇතුලේ පොඩි පිල්ලමක්වත් වෙනස් කරන්න එපා. උඩේකේ දැන් බෞද්ධයෝ දෙදෙන කියන එක කොහොමද ගැලපෙන්නේ නැහැ. කවුද කියලා හවම බෞද්ධයෝ විතරයි. ගායන කිත්ත සහිත වචනයක්. කියන්නේ බෞද්ධ කියලා තියෙනවද? බෞද්ධයෝ හරි බෞද්ධ කියලා වචනයක් මේකෙන් නැහැ. එහෙනම් ඒක වැරදි. බෞද්ධයෝ අතීත කාල ක්‍රියාපදයක්.
එකක් දුන්හ කලෝය කළෝය ඔව් කළෝය ඔය දෙකෙන් එකක් ඊළඟට තාලුජ අක්ෂරයක් සහිත වචනයක් තාලුජ ෂර්ණි තියෙන්නේ මොකක්ද තියෙන්නේ ශබ්ද ශබ්දය කියලා වචනයක් නෑ මේකේ හැබැයි මේකේ තියෙනවා ශබ්දයට කියලා වචනයක් එහෙනම් අපි ලියන්න පාට පිළිතුර මොකද්ද දුන්හ එහෙම නැත්නම් කළෝය කලෝය ශබ්දයට ශබ්දය කියලා වචනයක් නෑ ශබ්දයට පැහැදිලිනේ තියෙන වචන වෙනස් කරන්න එපා මම සරලව කියන්නේ ගෙඩි පිටින් ලියන්න වෙනස් කරන්න එපා පැහැදිලිනේ වෙනස් කරන්න ලකුණු 6යි හරිනේ ඒක ලේසි අක්ෂර විඤ්ඤාසයේ වැරදියට මොකද්ද වැරදි විස්මය වැරදි ඖෂධ කොම්බුවක් එන්නේ නෑනේ ඖෂධ විස්මය හරි පරීක්ෂාව හරි මේ දෙක එකතු කරන්න පුළුවන් අල්සයන් වෙනුවට මේ දෙක එකතු කරලා ලියන්න පුළුවන්නේ අල් කිරීම වෙනුවට ශිෂ්‍යයාව පාසලට වේගයෙන් දිව ගියායි මේ වාක්‍යයේ යටින් ඉරියදි පදයට විරුද්ධ පදය ලියා සම්පූර්ණ වාක්‍ය නැවත ලියන්න කියනවානේ එහෙනම් වෙනස් අර ටික එහෙම ලියන්න වෙනවා ශිෂ්‍යයාව පාසලට සෙමින් කියලා ඉතින් ලොකු ගැටලුවක් නැහැ සෙමින් දිව ගියාය හැබැයි ඉතින් අගතිත එහෙම තියෙන්න ඕනේ ජයන්න ඈත් කරලා ඒ පිළිවෙලට ඒ ටික ලියලා තියෙන්න ඕනේ අර වචනේ විතරක් වෙනස් කරලා ලියන්න තියෙනවා බොහොම සරලයි වැඩේ හැබැයි සරල වැඩේ අර උනන්දුවක් නැතිකමට අකුරු ටික කැතර ලියනවට කවුරු හරි කියනවලට ලියනවට එහෙම ලකුණු ගන්න බෑ උවමනාවෙන් බොහොම කැමැත්තෙන් ලස්සනට ආසාවෙන් ලියනවා නම් ප්‍රශ්න පත්‍රයේ ඕන තරම් ලකුණු ගන්න පුළුවන්. හරි. මේක තමයි පිළිතුරේනේ එක ලකුණයි. ඉස්තරට වඩාත් ගැළපෙන යුගල පදයේ වරහන් තුලින් තෝරා තිත්තිරි මත ලියන්න කියලා තමයි කියන්නේ. එතකොට පරිශීලනයෙන් අපේ දැනුම වැඩි කරගත හැක. මොනවා පරිශීලනයෙන්ද? පොත්පත් පරිශීලනයෙන් අපේ දැනුම වැඩි කරගත හැක. අපගේ ස්තන පිරිසිදුව තබා ගැනීම මානසික සුවපත් භාවයට මොකක්ද? ගෙවල් ඊළඟට වැඩිවීමද යාන වාහනනේ. යාන වාහන වැඩිවීමද පරිසර දූෂණයට හේතුවකි. යාන වාහන කියන්නේ දෙකේ ඉඳන් 6 වෙනකන් උත්තර කියන්නකෝ. දෙකේ ඉඳලා 6 වෙනකම් අපි කතා කරමු කියන ඉක්මනින් කියන්නේ යන්න. මේ පස්සේ මගේ අරිච්ච ඔක්කොම ටිකේ ටක් ගාලා දාගන්න. දෙකේ ඉඳලා 6 කියන්නේ මෙතනද පළවෙනි එකට ආවේ ගාන්ටාර ශබ්දය දෙවෙනි එකට බෞද්ධයෝ තුන්වෙනි එකට කිව්වේ නැවත මෙවැනි ගමනක් යෑමට හතර බෞද්ධයෝ
පහ උත්තර දෙකක් ආව කලෝයත් ආව දුන්හ එකෙන් කැමති එකක්. 6ට ආවේ ශබ්දයට දෙකේ ආවේ උත්තරේ ඖෂධ පළවෙනි එක වැරදි එක. ඊළඟට ශිෂ්‍යයාව පාසලට සෙමින් දිව ගියාය අගතිතත් එක පිළිවෙල තියෙනවා. මේ ටික හරිනේ? හරි සර්. හරි. හරි සර්. පොලිසිය පුද්ගල නාම පදයකි. ඔව්. පොලිසිය නෑනේ. එහෙනම් පොලිස් නිලධාරියාවක් වෙන්න ඕනේ. වැරදි. මේක වැරදි ස්ථාන නාම පදයක් පොලිසිය. ස්ථානයක්නේ. අහසේ තරුව බබල මේ යටින් ඉදියන්ති පදයේ අප්‍රාණවාචී තරුව අප්‍රාණවාචී එක් වචන. ඔයක හරි. හරි. සර්. ඊළඟට ඔහු යෙදුණු වර්තමාන කාල වාක්‍ය වල ක්‍රියාපදයේ තී වලින්. ඔහු කියන්නේ එක් අයෙක් එහෙනම් තී වලින් නෙවෙයි ඊ වලින් නේ. මේක වැරදි. වැරදි. කිව්වොත් තමයි තී වලින්. වැරදි. වැරදි. ලකුණු 3යි. සම්පූර්ණ ලකුණු ප්‍රමාණය පිටුවට දාගන්න. මේක ටික ඕෆ් වුණා නම් හොඳයි. ඒ කියන්නේ ඔන් කරලා අහන්න ප්‍රශ්න කිසි ගැටලුවක් නැහැ. උත්තර දීලා ඉවරලා මයික් එක ඔෆ් කරන්න නැත්නම් පුතේ පොඩ්ඩක් අර සෝ සද්දයක් එනවා අනිත් අයට. අවශ්‍ය වෙලාවට ඔන් කරලා කතා කරමු. ඊට පස්සේ ඔෆ් කරන්න. පිටට පිළිතුර කියන්න හැකිද? කීයද පුතේ? පළවෙනි එකට පළවෙනි පිළිතුර. අනේ අපි දැන් දෙවෙනි වතාවටත් කතා කරා. අපි අවසානට ආයෙ කතා කරමු. අනේ දෙපාරක් දැනට කතා කරලා තියෙන ඉඳලා කාලය ගත වෙනවනේ. දැනට මෙතන ඉඳලා බලන් යන්කෝ. ආපහු අවසානට කතා කරමු. කොහොමද තව ටිකකින් තව දෙන්නෙක් තුන් දෙනෙක් ආවොත් එයාලට තාපහු ගැටලුවක් වෙනවනේ. මෙම වාක්‍ය අතීත කාලයට හරවා ලියන්න. අතීත කාලයට. එනම් බොහෝ වෙලාවට වෙන්නේ අවසාන ක්‍රියාපදයේ විතරයි වෙනස් වෙන්නේ. මම බොහෝ වෙලාවට කිව්වේ සමහර විට වෙනස් වෙන්න පුළුවන් මැදදී. මේක නන්නේ අවසාන ක්‍රියාපදයේ විතරයි. අඹ ගෙඩියක් වැටේ කියන එක අතීත කාලේ වැටුනේය. එහෙම නැත්නම් වැටුනි. වැටුනි පුළුවන්. එහෙම නැත්නම් වැටුනි. කියන්නේ අඹ ගෙඩියක් වැටුනේය. පුළුවන්. නයන මොඩල ජනම් වැටුනේ මම එළිය තියෙන මේ උත්තරේ පුළුවන්. වැටුනේය පුළුවන්. අඹ ගෙඩියක් වැටුනි නැත්නම් අඹ ගෙඩියක් වැටුනේය. පුරුෂ ලිංග පදයක් නම් එහි ස්ත්‍රී ලිංග පදේ ස්ත්‍රී ලිංග පදයක් නම් පුරුෂ ලිංග පදේ මාරු කරලා ලියන්න කියලා කියනවා. සිංහයා පුරුෂ ලිංග පදයක්. එහෙනම් ස්ත්‍රී ලිංග පදය සිංහ දේනුව. සිංහ දේනුව අකුරු මෙහෙම වෙන්න ඕනේ. එකට ලියන්න පුළුවන්. සිංහ දේනුව. ඇතා ඇතින්න නම් ඇතා එක හුස්මට යම්කිසි කාර්යයක් අවසන්වීමට මොනවත්වා කිරීම. අන්න හරි. යම් කිසි කාර්යයක් අවසන් වනතුරු දැන් මේ උත්තරය මම කීප වතාවක් කතා කරා අපි මේකටම යම් උත්තරේ කියලා. ඒ ආසන්න උත්තර දෙන්න පුළුවන් ගැටලුවක් නැහැ. හැබැයි පොතේ තියෙන නිර්වචනයේ ඒ ආකාරයෙන්ම පාඩම් කරලා තියාගත්තා නම් ගොඩක් නැති හින්දා වඩා හොඳයි. නේද? මොකද සමහර විට ආසන්න උත්තර කිහිපයක් ඉවත් කරන්න පුළුවන්. ඒ අවස්ථාන අනුව මේක වැරදි කියන්න පුළුවන්. යම් කිසි කාර්යයක් දිගටම යංකාරයක් සිදු කිරීම බයිද? ඉන්න මේක ලියලා අපි කතා කරමු ආසන්න උත්තර ගන්න පුළුවන්. මම නැවත නැවත කියන්නේ ඔයාලට මේ ටික ඔයාලගේ ටියුට් එකකට මම දීලා තියෙනවා. එහෙම නැත්නම් ඔයාලගේ ඉස්කෝලෙන් ගන්නලා ඇති නේද? මේ ටික ඔයාලා ගාව තියෙනවනේ. එහෙම නැත්නම් ඔයාලගේ පෙළ පොත්වල පුවත් පොත්වලින් මේවා අහු වෙච්ච දේවල්. එතකොට මේක මේ නිර්වචනයම පාඩම් කරලා තියාගමු.
වෙන උත්තර වලට ගිහිල්ලා වරද්ද ගන්න යම් කිසි දෙයක් නොනවත්වා කතා කිරීම. කතා කිරීම. යම් කිසි කාර්යයක් අවසන් වෙනතුරු නොනවත්වා කිරීම. ආය අහන්න දැන් ඔයිට අමතර උත්තර ටික අහන්න යන්නකෝ. යම් කිසි කාර්යයක් නොනවත්වා කතා කිරීම. යයනු දෙකක් නැත්තම් කමක් නැහැ ගැටලුවක් නැහැ. කාර්යයක් කියලා තමයි කියවෙන්නේ. එක යන්නත් තිබ්බ කියලා ගැටලුවක් නැහැ. එක දිගටම යම් කාර්යයක් සිදු කිරීම. කමක් නැහැ පුළුවන් ගැලපෙනවා. අනිත් ඒවාත් අහන්න. යම් කිසි කෙනෙක් ඈත් වෙලා තිබ්බොත් ඒත් කමක් නැහැ. යම් කිසි කෙනෙක් ඈත් වෙන්න පුළුවන්. එච්චර ගැටලුවක් එන්නේ. වෙන සර් යම් කිසි කාර්යයක් අවසන් වන තුරුෙන් නැද්ද? සර් කිසිවක් ගත නොහැර බැරිද? හරි එතන තුරු වෙනවා. ඒක අඩු වෙලා මගේ. එක වතාවකට කියලා බෑ. එක හුස්මට එක වතාවකට බෑ. ඒක ගැලපීම මදි. එච්චර වෙනස් කරන්න එපා. ඒක තමයි දැන් මේ හිතලා ලියන්න ගියාමනේ ගැටලුව තියෙන්නේ. ඉතින් ඉතා සරලයි. ඉංගි වැකි 15යි තියෙන්නේ. සර් කිසිවක් ගත නොහැර. කිසිවක් අත නොහැර. ඒක මොකද්ද? අකුරක් නැහැ. අකුරක් නෑර කියන එකට. ඒකයි මේකයි දෙකක්. යම් කිසි කාර්යයක් අවසන් වෙනතුරු නොනවත්වා කිරීම. සර් 6 වෙනි එකට උත්තරේ කියන්න පුළුවන්ද? අඹ ගෙඩියක් බිමට වැටුනි. හරිනේ. වෙන ගැටලුවක් තියෙනවා නම් අහන්න අපි ඊළඟට යමු. කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දුව වගේ. කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දුව වගේ. වගේ ඒක කමන්නේ. එතන සාමාන්‍යයෙන් එක එක පොත්වල එක එක ඒවා තියෙනවා ඉතින්. වගේ තිතක් තිබුණා නම් වඩා හොඳයි. එතනත් ඒක ලොකු ගැටලුවක් නෑ ඒ වගේ තැන්. හැබැයි තීන්දුව දීර්ඝ ස්පෙල් ඒවා තියෙනවා නේ. උපදේශ අනුව කටයුතු කරන්න. ආකෘතියේ ආශිර්වාදයේ ලිවිය යුතු ස්ථානයේ ආශිර්වාදය ලෙස ආශිර්වාදය ලියන්න ඕනි කොතනද? කියන තැන. ද ආද ඈද? ඈට එන්නේ. මෙතනින් එන්න ඕනි. මෙතන ලියන්න ඕනි ආශිර්වාදය. ආශිර්වාදය. පොඩ්ඩක් හිත වෙනස් වෙයි. ඊළඟට අවසානයේ යෙදූ තැන. අවසානයේ කියන්නේ ඊ. ඊට පස්සේ ප්‍රශ්න කිව්වනම් හරි ඔහොම. ආමන්ත්‍රණයේද? ඔව් සර්. ආමන්ත්‍රණය මෙතනටනේ. ඈවලට නෙමෙයි ආමන්ත්‍රණය එන්න ඕනේ. ඈවලට තමයි සර්. ඈවලට. ආමන්ත්‍රණය අකුරු පොඩ්ඩක් වෙනස් වෙවි මම මෙතනින් අයින් කරනකොට ඊළඟට මෙච්චරයිනේ කියන්නේ. ඔව් සර්. ඔව්. ඔව් සර්.
ඔයාලා ඔය තුනේ නිවැරදිව විතරක් සටහන් කරලා නම් ලකුණු 3 ගන්න. පේපරේ උත්තර පත්‍රේ මට උපදේශයක් දෙනවා වෙනම මෙන්න මෙහෙම උපදේශයක්. මෙයට අමතරව වෙනත් ස්ථානවල වල දී නොමැති කරුණු සටහන් කර ඇතිනම් ලකුණු අඩු කරන්න කියලා. දැන් ඔයාලට ඒ කතාව කියලා නැහැ. නොකිය දැන් මමනේ පේපරේ බලන්නේ. බලලා මට උත්තර පත්‍රේ වෙනව මේකක් දීලා තියෙනවා. දැන් විශේෂත්‍රි පේපරේ වෙන දේ තමයි ඔය. ඔයාලට කිව්වේ මේකේ දී ඇති උපදේශ අනුව කටයුතු කරන්න. ඒතර මෙන්න මේ ස්ථාන මේකේයි මේකේනේ තුනකනේ තිබුණේ. ස්ථාන තුනක දාන්න කියලා තියෙනවා කාරණා. මෙතනයි. ඔය තුනේ ඔය ආකාරයට නිවැරදිව තියෙනවා නම් හරි දාලා ලකුණු 3 ගන්න පුළුවන්. තැනක් එකක් හරි මාරු වෙලා නම් ලකුණු අඩු වෙනවා. සහ මේ දෙක ලකුණු කරලා තිබුණා. මෙතන කරුණු මෙතන මොකද දිනේ නේද? දිනේනේ. එතකොට ඒක ලකුණු කරලා තිබුණොත් අර ලකුණු තුනෙන් ලකුණු ප්‍රමාණයක් අඩු වෙනවා. පැහැදිලි නේද මේ කියන කතාව? වෙන ඒවා ලකුණු වෙලා තියෙන්න බෑ. පැහැදිලි ලකුණු දාගත්ත විදිහ ඔයාලගේ ආට ලියලා තියෙන්න ඕනේ. ආට මුකුත් ලියන්න බෑ. ආට මුකුත් ලියන්න බෑ. ඈට ආශිර්වාදයේ තියෙනවා නම් හරියට දාලා එක ලකුණයි. ඈට ලියලා තියෙන්න ඕනේ ආමන්ත්‍රණය හරියට දාලා එක ලකුණයි. ඊ ලියලා තියෙන්න බෑ මුකුත්. ඊට අවසානයේ කියලා ලියලා තියෙනවා නම් හරියට දාලා එක ලකුණයි. ඔය තුන විතරමයි ලියලා තියෙන්න පුළුවන්. ඉතිරි ඒවා ලිව්වා නම් ඔයා අර ලකුණු තුනම නැවත අඩු වෙනවා එක එක. ඉතිරිව ලියන්න කියලා නැහැ. එහෙනම් උපදෙස් දීලා නැත්තම් එතනින් එහා වැඩ කරන්න යන්න එපා. පැහැදිලිනේ මම කියන එක. එහෙම තමයි සාමාන්‍යයෙන් පේපර් වල දෙන්නේ. ඔයාලා හරියටම උපදෙස් කියවලා වැඩේ කරනවද කියලා බලන්න. water සිංහලෙන් වතුර සර්. වතුර නැත්නම් ජලය. ජලය. ජලය නැත්නම් වතුර. සෝන්නේ දිය. sun සන් සර්. පුතා sorry පුතා. සම් පුතා. සෝන් නම් ජී එනවනේ. පුතා පුත්‍රයා පුතා. සර් ඉර කියන්න බැරිද? සර් මම ඊට අකුරු කියන්නද? U එන්නේ ඔව් සර් S U N එන්නේ. 50වට මම අකුරු කියන්නද සර්? කියන්න. MB COMB com. එතකොට C capital simple දෙකම වෙන්න පුළුවන්. මේක නම් table නේ. කවුරු හරි desk කියලා ලිව්වත් කමක් නැහැ. desk. ඔව් table desk කියලා ලිව්වත් කමක් නැහැ ඉතින්. හරි. මුල් අකුර ඔව් ඒක තමයි මුල් අකුර capital simple ඕන එකක් ගැටලුවක් නැහැ. desk හෝ table දෙකම මන් දුන්නේ පින්තූරේ පොඩ්ඩක් අපැහැදිලි. අපිට නිකන් මේක desk එකක් කියලා කෙනෙක්ට තර කරන්න පුළුවන්. තව කෙනෙක්ට කියන්න පුළුවන් මම මේක මේසයක් කියලා. ඒකට ඒක අවාසියක් වෙන්න බැරි හින්දා උත්තර දෙකම දුන්නා. හරිනේ? ලකුණු තියෙන ප්‍රමාණයත් එක දාගමු. ධර්මයේ විශ්වාසය යනනි සද්ද එනවා. ඊනගට I have නේ මම මේක සාමාන්‍යයෙන් මාරු කරන්න එපා. සිම්පල් අකුරු සිම්පල් කැපිටල් අකුරු කැපිටල් ආකාරයෙන්ම ලියන්න. මොකද සමහර එක අවස්ථාවක් ශිෂ්‍යත්වය දැන් අපි කොහොමද දැන් අර පොත යනකොට මට ඔක තව ටිකක් පැහැදිලි කරන්න පුළුවන්. ඉංග්‍රීසි වචන එහෙම කරන්න ගත්තේ නැහැ. අපි ගමු ඉස්සරහට. එතකොට එක අවුරුද්දක තිබුණා මට මතක විදිහට මේ පෝස්ට් ඔෆිස්. පෝස්ට් ඔෆිස් කියද්දී සිම්පල් පෝස්ට් ඔෆිස් තමයි දීලා තිබුණේ. P අකුර සිම්පල් දීලා තිබුණේ. ඒ P අකුර කැපිටල් ලියපුවාට වැරද්ද දැම්මා. තේරෙනවනේ වෙන ගැටලුව? ඒ කියන්නේ අපිට ලියන්න තිබුණ උත්තර හිස්තැන් වල තිබුණ උත්තරයක්. ඒකෙන් බලලා තමයි පෝස්ට් ඔෆිස් ලියන්න තිබුණේ. ඒකේ තිබුණේ සිම්පල් අකුරු දීලා තිබුණේ. වෙන්නේ පුතේ හදන්න පුළුවන් උප්පරිම සරල ප්‍රශ්න පත්‍රය හදන්න. හරිද?
පේපරේ සරලව හදලා ළමයි දැන් උත්තර ලියනවානේ. ඒතර ශිෂ්‍යත්වයේ සමත් කරන්නේ ගියවර ශිෂ්‍යාධාර 20000යි දුන්නේ. ඒ අඩු ආදායම් ලාභීන්ට. ඔය අතර වැඩි ආදායම් ලාභීන්නුත් 20000ක් විතර පාස් වෙනවා. ඒතර 40000ක් විතර පාස් වෙනවා. ඉතින් ඕක ඒ ඊනග අවුරුද්දේත් ඔය 40000ම තමයි. ඒතර ළමයිගේ එන්නේ තරගේ වැඩි වෙනකොට ළමයි පේපරේට ලකුණු වැඩියෙන් ගන්නවා. ඒතර ලකුණු වැඩියෙන් ගන්නකොට ඒකනේ 150 තියෙන ලකුණු ඉනසර 160 වෙනවා. 160 කිනකට ඉස්සර 165 වෙනවා. 68 වෙනවා. එන්න ලකුණු ප්‍රමාණය වැඩි වෙනවා. ඒක ළමයි දක්ෂයිනේ. ළමයි දක්ෂ වැඩ කරන ලකුණු වැඩි වෙනවා. ලකුණු අඩු කරගන්න පොඩි පොඩි උපක්‍රම හදනවා යා. පේපරේ ලේසියට හදනවා. හදලා අවසාන උපක්‍රම දානවා. මේක සිම්පල් ලකුණුම තමයි. මේක කැපිටල් වෙන්න බෑ. අර උඩ එකේ කියනවා උත්තර 3 විතරයි ලියන්න පුළුවන්. මේක උපදේශයක් දීලා නැහැ වෙන උත්තර ලියන්න. වෙනේවා ලිව්වොත් වැරදි. මේ තරම් ඕලෝල රචනා තියෙනවනේ පුතේ. සාමාන්‍ය පෙළ අනිෂා දොහ ගන්න පස්සේ කසිල් අගේ කටහඬ එන්නේ. සාමාන්‍ය පෙළ විභාගයේ මේ රචනාව අහනවනේ. ඔයාලා සාමාන්‍ය පෙළ විභාගයේ රචනාව ලිව්වොත් ඔයාලට ලකුණු ගන්න පුළුවන් සාමාන්‍ය පෙළ අපි තුන් ලකුණු 10ක් දෙනවා කියලා. ඔයාලා තාම චූටිනේ. 5ක් විතර කිසි ගැටලුවක් නැතුව ඔයාලා ලියන ඔයාලගේ අදහස් වලට ලකුණු ගන්න පුළුවන්. හැබැයි ශිෂ්‍යත්ව විභාගේ සාමාන්‍ය පෙළ ළමයා ආවත් සමහරට ලකුණු 6න් 6ම ගන්න බෑ පුතේ. ඒකේ ඒ තරම් නීති ටිකක් දාලා තියෙනවා. ඒ හින්දා එයාලගේ උපක්‍රම වලට අපි අහුවෙන්නේ නැතුව අපි ප්‍රවේශමෙන් නිවැරදි වැඩේ කරමු. මොකද ශිෂ්‍යත්ව දිනයක් දීලා ඉවරයි දැන් නේ. හරියට වැඩේ කරමු අපි. එහෙනම් පොඩ්ඩක් මම නැවත ඔය කියලා දීපු කරුණු ගැන චුට්ටක් අවධානයෙන් මොකද ඕක කියන්නේ හේතුවක් ඇතුව මාකින් එකේ සමහර උපදෙස් එක්ක මම මේ කියන්නේ. එහෙනම් මෙතන ගැටලුවක් නැහැ කැපිටල් සිම්පල් මාරු කරලා තියෙනවා නම්. හැබැයි මාරු නොකර ලියන්නේ ඒ ආකාරයෙන්ම ලියන්න උත්සාහ කරන්න. ඔයාට කොහෙන් හරි දැන් ඒක එක කාලවල තමයි නීති දාන්නේ. එක සැරයක් කිව්වා උපමාව සම්බන්ධයෙන් උපමා වාචි නිපාත පදේ අවශ්‍ය නැහැ කියලා එක අවුරුද්දක පළවෙනි අවුරුද්දක බැලුවා. ඊළඟ අවුරුද්දේ මාකින් එකේ කෙලින්ම ආව නැහැ උපමා වාචි නිපාත පදේ අනිවාර්යෙන්ම තියෙන උපමාවල් ලියනකොට. ඒක අනිවාර්යයි කිව්වා. දැන් කලින් අවුරුද්දේ අරක ඕනේ නැහැ කියලා තිබුණා. ඒ වගේ දැන් පහුගිය දවස්වල තිබුණා යයන් ඈත් කිරීම. මුල් කාලේ තිබුණා යයන් ඈත් කිරීම අනිවාර්යයි කියලා. ඒ පහුගිය අවුරුද්දක යයන් ඈත් කිරීම එච්චර ගැටලුවක් කරගත්තේ නැහැ. අකුරු ගෑවෙන එක ප්‍රශ්නයක් තියෙනවනේ. සමහර අවුරුද්දවල හිටපු ගමන් නැහැ. අකුරු ගෑවුනොත් ලකුණු කපනවා. අනිත් අවුරුද්දවල කියන්නේ නැහැ. ඒක පාඩුවේ එහෙම ප්‍රශ්නයක් නැහැ. අකුරු ගෑවුනාද ගැටලුවක් නැහැ. හැබැයි තව උපදේශයක් තියෙනවා. මුල් ප්‍රශ්න 10ක් 12ක් යනකම් අක්ෂර වින්‍යාසය අනිවාර්යයි. දශමෙටම බලන්න. දෙමළ ඉංග්‍රීසි වල වගේ අක්ෂර වින්‍යාසය ටිකක් බලනවා අඩුයි. අනිත් ඒවා බලන්න. ඔය විදිහ උපදේශ ගොඩක් තියෙනවා. අපි මේ තව කිට්ටු කරලා හරි කමන්නේ යන අතරේ මේ ආසන්න අවුරුද්දක ශිෂ්‍යත්ව පේපරයක් ලියමු. මම හිතන්නේ ඔයාලත් එක්ක මේ WhatsApp වලින්ද කොහෙද එක සැරයක් කතා කරන්නේ පේපරයක්. මම මතකයක් තියෙනවා ගිය අවුරුද්ද ළමයි එක්කද මන්ද. මේ ආසන්න අවුරුද්දක පේපරයක් පොඩ්ඩක් මාකින් එකත් එක්කම කතා කරමු අපි. මෙන්න මෙහෙමයි අරන් තියෙන්නේ මෙහෙමයි ලකුණු දීලා තියෙන්නේ කියන එක මම පේපරයක් ස්කෑන් කරලා දාන්නම්. තව සතිය දෙකක් විතර ගිහිල්ලා අපි ලියමු. බලමු ඒතර මොන විදිහේ උපදේශ ටිකක්ද තියෙන්නේ කියන එක පොඩ්ඩක්. මොකද ඒකත් කෙරෙන්නේ මාකින් එකම දෙන්න. මෙන්න මේකේ තමයි මාකින් එකේ බැලුවේ කියන එකත් එක්ක අපි පොඩ්ඩක් කතා කරලා බලමු. හරි. අපි යන් වාක්‍යයට මෙතන I have a sister. මට සහෝදරියක් ඉන්නවනේ. I have a sister. ඊනගට කියන්න. What are you doing? What are you doing? What are you doing? අග්ග සාමාන්‍යයෙන් මේ විරාම ලක්ෂණ අවශ්‍ය එහෙම ලොකුවට විශේෂයෙන් highlight කරන්නේ නැහැ. මම highlight කරන්නේ නැහැ කියන්නේ ආසන්න අවුරුද්දවල එහෙම highlight නොකරපු හින්දා. හැබැයි ඊනග අවුරුද්දේ මාකින් එකේ කියන්න පුළුවන් නෑ. මේක විරාම ලක්ෂණ මේක doing කියද්දි විරාම ලක්ෂණ දීලා අනිවාර්යයෙන්ම ළමයි විරාම ලක්ෂණ ලියන්න ඕනේ කියන්නේ. එහෙනම් මේ ශිෂ්‍යත්වයට අහන නීති රීතිවල නිශ්චිතයක් නෑ. ඒ අවුරුද්දේ මාකේ පේපරේ හදන්නේ කවුද? ඒකේ මාකින් එකේ හදන්නේ කවුද? එයාගේ තියෙන තර්කත් එක්ක ඒක වෙනස් වෙනවා. එයා තර්ක කරනවා. ඕන කෙනෙක් මෙතන තර්ක කරන්න පුළුවන්.
කෙනෙක් කියනවා නෑ මෙතන අවශ්‍ය නෑ විරාම ලක්ෂණ මෙතන බලාපොරොත්තු වෙන ඉංග්‍රීසි වචනයනේ. මේකේ විරාම ලක්ෂණ ඕනේ නෑ. තව කෙනෙක් කියනවා නෑ නෑ මේකේ විරාම ලක්ෂණ මේකේ දීලා තියෙනවනේ. මේක උනා මේක ලියන්න ඕනේ. එක එක ඔය විදිහට තර්ක හදලා වෙලා වෙනස් වෙනවා. ඒතර අපි කරන්න ඕනේ දැන් මේකේ විරාම ලක්ෂණ ලිව්ව කියලා අපිට වැරද්ද දාන්න බෑනේ. මේකේ දීලා ඡේදෙත් දීලා එහෙනම් අපි විරාම ලක්ෂණ දැම්මනම් ගැටලුවක් වනේ. මං එහෙනම් අපි කරන්න ඕනේ හරිම වැඩි. මොකද්ද මේකේ හරිම උත්තරේ? මොකද්ද මේකේ නිවැරදිම වෙන්න අන්න ඒක ලිව්වම අපිට වැරද්ද දාන්න බෑ. මොන තරක ගෙනාවත් වැරද්ද දාන්න බෑ. ආන්නෙන්ද අපි එතනට යන්නේ. what are you doing? එතකොට කැපිටල් මේ පළවෙනි අකුර කැපිටල් කරලා ලියන අනිත් ඒවා සිම්පල් දෙයක් ආකාරයෙන්ම ලියන්න. මේකේ තිබුණු විදිහ තමයි ලිව්වේ මේ. වෙන දෙයක් නෙමෙයි. හරි. සන්දේ කියද්දි මොකද්ද සිංහලෙන් එන වචනේ? පොළ පොළ. පොළ පොළ. පොළ පොළ. පොළ අකුරු වෙනස් වුණා. අය ලියන්න. පොළ. අත සෝදන්න. මොකද කියන්නේ? කයි කයි කලුංගල් කයි කයි කලුංගල් කයි කලු. මේ තත්තුංගල කියන අත්පොඩි ගහන කියන එක නේ. කයි කලුංගල්. මෙතන කලු කියද්දී ලයන්න මුර්ධජ දන්තජ එහෙම ගැටලුවක් නෑ. අක්ෂර වින්‍යාසය බලන්නේ නෑ කියලා කියනවනේ. සාමාන්‍ය අපි මුර්ධජ තමයි මෙතන පාවිච්චි වෙන්නේ නේ. වැඩිපුර කයි කලුංගල්. එතන මුර්ධජ දන්තජ ප්‍රශ්නයක් නෑ මාරුණා කියලා. කයි කලුංගල් අත සෝදන්න. සෑදියාගේ විශාල සංඛ්‍යාව ඉලක්කමින් 7654 7654 7654 අකුරෙන් 8257 8257 8257 ලකුණු දෙක ගානේ තියෙනවා. සංඛ්‍යාව ඉලක්කමින් 1362 1362 මෙහි ස්ථානියගේ වැඩිම ස්ථානයෙන් නිරූපණය වන ඉලක්කම ස්ථානීය අගය වැඩිම මොකද්ද? 1ද 10ද 100ද 1000ද? 10 ස්ථාන මෙහි ස්ථානීය අගය පළවෙනි එකේ අපි මේක ස්ථානීය අගයන් ටික ලියන්නේ. මෙතන ස්ථානීය අගය කියන්නේ 30යි දෙකයි ස්ථානීයගේ එකයි ස්ථානීය අගය 1යි. මේකේ ස්ථානීය අගය කියන්නේ 10යි 10යි. මෙතන ඉලක්කම් කීය තිබ්බත් බිඳුව තිබ්බත් කීය තිබ්බත් ස්ථානීය අගය වෙනස් වෙන්නේ නැහැ. ස්ථානීය අගය මතක ගන්න ඕනේ. ස්ථානීය අගය 1 10 100. මේකේ 10. 10ක මම ස්ථානීය ලිව්වා. හරිද? ස්ථානීය අගයන් ටික ලිව්වා. මේක පටලවා ගන්න එපා. හරිද? ස්ථානයේ නිරූපණය වෙන අගය නම් පළවෙනි එකෙන් 2, දෙවෙනි එකේ 60, තුන්වෙනි එකේ 300, හතරවෙනි එකේ 1000. ස්ථානයේ නිරූපණය වෙන අගය. අපිට කියන්නේ ස්ථානීය අගය. ස්ථානීය අගය වැඩිම ස්ථානය. මොකද්ද ස්ථානීය අගය වැඩිම? මේ 1000 නේ. ඒකේ නිරූපණය වන ඉලක්කම. එක නිරූපණය වන ඉලක්කම 1. එක 1. පැහැදිලිනේ? ඔව් සර් අහපු ප්‍රශ්නෙට අපි යන්න ඕනේ. නිරූපණය කරපු ඉලක්කම 1. අවරෝහණ පිළිවෙල. ඒ කියන්නේ වැඩි එකේ සිට අඩු එකට. 911 714 සංඛ්‍යා රටාවක් 400 450 500
දෙකක් අයින් කරොත් නම් රටාවක් එනවනේ. අපි මෙහෙම කරොත් 375 400 425 450 රටාවක් ආවද? කිසියම් සංඛ්‍යා රටාවක් ගොඩනැගීම සඳහා මෙතන ඉවත් කළ යුතු දේ තමයි රවුම් කරන්න කියන්නේ 375යි 425යි. නෑ. මං කියනවා 500 කියලා. සංඛ්‍යාව රවුම් කරන්න පොදු අන්තරය 25යි. පොදු අන්තරය 25යි. පටන් ගන්නවා 375 පළවෙනි සංඛ්‍යාව. දෙවෙනි සංඛ්‍යාව පිළිවෙලට නැහැ. කිසියම් සංඛ්‍යා රටාවක් ගොඩනැගීම සඳහා. ඒ කියන්නේ අපි දැන් ඔළුවේ තියාගෙන ඉන්න මේක පිළිමාත් පළවෙනි හිතුවේ එහෙම තමයි. මාත් පළවෙනි හිතුවා 400 හරි මේනෝ රටාව 400 450 500 රටාවක් තියෙනවා. එහෙනම් 375 425 දෙකම ඉවත් කරන්න ඕනේ. හරි. හැබැයි අපිට කියනවා ඉවත් කළ යුතු සංඛ්‍යාව. එක සංඛ්‍යාව. එහෙනම් ආයෙ චුට්ටක් හිතලා බලන්න වෙනවා. ආයෙ චුට්ටක් හිතලා බලමු අපිට සංඛ්‍යා රටාවක් එනවා 375 400 425 450. එක දෙකට 25 පොදු අන්තරේ 25ක් උච්ච සංඛ්‍යා රටාවක් වෙනවා. පිළිවෙලින් නැහැ. කිසියම් සංඛ්‍යා රටාවක් ගොඩනැගීම සඳහා. එහෙනම් කියලා නෑනේ පිළිවෙල කතාව. එහෙනම් 500 ඉවත් කරගත්තොත් අපිට සංඛ්‍යා රටාවක් හැදෙනවා. ඔන්න මම 500 රවුම් කරා. කාගේද එක හරි? සර් මින්දුලිගේ හරි. පහන්ගේ හරි. මිදුගෙත් හරි. පහන්ගේ හරි. මිදුගෙත් හරි. පහන්ගේගෙත් හරි. ඒකනේ ටික දෙනෙක් ඉන්නවා. හරි. අනිත් අය දැන් අනිත් අය හිතන්නේ නැත්තේ අර රටාවට. පුතේ මෙතන සංඛ්‍යා රවුම් කරන්න කිව්වොත් මම අනිත් අය කියන 375 425 දෙකම රවුම් කළ යුතුයි කියන තරකට මම එනවා. සංඛ්‍යා කියලා කිව්වොත්. සංඛ්‍යාව කියලා නිශ්චිත කියපු හින්දා එතනට එන්න වෙනවා. එතන කියලා තියෙන සංඛ්‍යාව කියලා. එතකොට එකක් එන්න ඕනි. ඒ හින්දා අනිවාර්යයෙන්ම 500 විතරයි රවුම් කරන්න පුළුවන්. සංඛ්‍යා හිපත් වලින් නිරූපිත සංඛ්‍යාව ඉස්සරහා තියෙන සංඛ්‍යාව ලියන් ගියත් හරිනේ. කීයද? 708යි. 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 708. 708. 3075යි 4927යි 5යි 7යි 12න් 2 එකක් ඉතිරි ඒකත් එක්ක 8යි 8යි 2යි 10න් බිඳුව එකක් ඉතිරි ඒකත් එක්ක 9යි 10න් බිඳුව එකක් ඉතිරි මෙතන 7යි 1යි 8යි 8002යි 8002. 82. වෙනස 7න් 5ක් 2යි 2න් 7ක් බෑ යහපැත්තෙන් ගත්ත 12න් 7ක් 5යි ඉතිරි 8යි ඒ 8 ඒ ආකාරයෙන් ලියන බිඳුවක් ඉඳලා ඊනකට 4න් 3ක් 1යි 1852යි ලකුණු 4ක් දීලා 1852. 4ක් දීලා 752. මෙම ලීපටි දෙක අතර දිග අතර වෙනස මම අහන්නම් උඩ ලීපටියේ දිග කීයද? සෙන්ටිමීටර 7යි. සෙන්ටිමීටර 7යි. සෙන්ටිමීටර 7යි. 8යි නෙමෙයි 7යි. 8යි වගේද ඇහුනේ නෑ මට. 7යි කියන්නේ 7යි එන්නේ. එකෙන් පටන් ගන්න තියෙන්නේ. 8 එකක් අඩු කරාම 7යි. ඊනගගේ දිග 5යි. 5යි. එහෙනම් 5යි 7යි අතර වෙනස 1 සෙන්ටිමීටර. වෙනස අහනවා. ඔව් 2යි cm කියලා මම ඉංග්‍රීසියෙන් ලියන්නම්. ඔයාලට කැමති නම් සෙන්ටිමීටර කියලා ඉස්සරහින් ලියන්න පුළුවන්. එකක් අවසානයේ ලීපටි දෙක එකක් අවසානයේ එකක් තැබුව විට ඒ කියන්නේ මේ දෙක එකතු. පළවෙනි එක 7යි කිව්වා දෙවෙනි එක 5යි කිව්වා. 12 සෙන්ටිමීටර. සෙන්ටිමීටර 12යි. සෙන්ටිමීටර 12යි. 12යි. ලකුණු 4ක් දීලා. ලකුණු 4ක් දීලා. හොඳයි ප්‍රශ්න ටිකනේ. ඒ කියන්නේ මේක පටලවා ගන්න කෙනා පළවෙනි එක 8යි කියලා ගත්තොත් මේක පටලවා ගන්න.
හතරෙන් එකක් පැන්සලෙන් හෝ පෑනෙන් පාට කරන්න. පාට කරද්දී ඉරි ගහන්න පුළුවන් කැමතිනම් පාට කරා ඔය පාට කරන්න පුළුවන්. හරහාට පැන්සලෙන් පාට කරනකොට මම පොඩ්ඩක් මවුස් එකෙන් පාට කරන හින්දා මේක ටිකක් ඇතට පාට වෙයි. වල ලස්සනට පාට කරනවා. එක කෑල්ලක් හතරෙන් එකයිනේ කෑලි හතරයි මම මේක තෝරගත්තා. ඔයා කැමති කෑල්ලක් එකයි පාට කරන්න තියෙන්නේ. හැබැයි මෙතන පාට කරන්න කියලා කියපු හින්දා මම නැවත වතාවක් කියන ඉරි ගහනවට වඩා මේක හොඳයි කියන එක මොකද එක සැරයක් එහෙම ගැටලුවක් ආවා. ශිෂ්‍යත්වය ආසන්න අවුරුද්දක 2015 16 වගේ මොකක් ටිකක් කලින් අවුරුද්දක මේ පාට කරලම තිබිය යුතුයි කියලා කතාවක් කිව්වා. ඊට පස්සේ සැරේක එහෙම ගැටලුවක් නැහැ කියලා තිබුණා. එක එක තැන්වල එක එක ඒවා තියෙනවානේ. එහෙනම් පොඩ්ඩක් පාට කරන්න කියලා කිව්වනම් කඩේ දිවට වඩා මම කියන්නේ පාට කරන එක හොඳයි කියලා. සමහරවිට දැන් අපිට දීප් එකක් පෙන්නපු එක පාට කරලා කඩේ රීන නම් ඒක ඒ විදිහටම කරත් කමක් නැහැ. හරි. මෙහෙම එනවා මේක පාට කරලා තියෙන ලස්සනට පාට කරලා තියන්න ගන්නට. හරි. 867 යන සංඛ්‍යාව 8න් බෙදූ විට ඉතිරි අහන්නේ 3යි 9 අපි බලමු. 3යි 3යි නෑනේ බෙදලා බලමු ඉතින් නේ. ඊට පස්සේ ඉතින් 8ට 8 ඒවා 1යි. 1 වරක් 8 8යි. 8න් 8ක් බිංදුවයි නේ. බිඳුවයි මෙතනට ගේන්න වෙනවා අපිට 6 ගේන්න වෙනවා. 6ට 8 ඒවා බිංදුවයි. 8 වරක් බිංදුවයි. එතකොට බිංදුවෙන් 6ක් අඩු කරාම 6යි ගන්න වෙනවා. 7 මෙතනට ගත්තම 8 වරක් 64යි 8 වරක් 64යි. 64යි එහෙනම් මෙතනට ගන්න වෙන්නේ 8 වරක් 8 64යි. 64න් 64ක් අඩු කරාම 3යි එහෙනම් අපෙන් අහන්නේ කිසි කතාවක් නැහැ ඉතිරි ගණන අපිට උත්තරේ ලියන්න වෙන්නේ නම් මෙතන 3. Yeah. රත් පාට ගන්න බැයිද පුළුවන්. ඉතින් එක එක දවස්වල එක එක අයට ඇස් වෙන්නේ නැහැ කියනවා. මම හිතන්නේ මේ පාට හොඳ ඇතිනේ. අත පාට ගත්තම සමහර අයට පේන්නේ නැහැ කියන පුතේ. ලොකු ගැටලුවක් නැහැ මේක නේද පාට. හරි මැදට වන්නට එක් පැත්තක කොටු 4ක් වන සමචතුරාර්ය. එතකනේ මයික් එකේ ඔය සද්ද කෙනා පොඩ්ඩක් ඕෆ් කරමු. දෙනෙත්ගේ. හරි. හරි මැදට වන්නට කියද්දී කොටු 2යි 3යි 4යි 5යි 6යි ඒ කියන්නේ එක කොටු මෙතනින් කොටුවක්. ඊනකට මේ පැත්තට 1යි 2යි 3යි 4යි 5යි 6යි කියන්නේ මෙතනින්. කොටු 4ක් දිගවන මෙන්න මෙහෙම. මෙතනින්ම ඇඳලා තියෙනවා. අනිත් එක අඩුවල පාවිච්චි කරන්න. සමහර එච්චර ගාණක් නැතුව අඩුවල නැතුව අඳිනවා. රූල මතම අඳින්න අඩුවල පාවිච්චි කරන්න මෙතනින්ම අඳින්නත් වෙනවා. හරි මැදට වෙන්නත් කියනවා. ඔහොම ඇඳලා තියෙනවා. තුන්සිය 24න් ගුණ කරන්නලු. එක්දස් 280යි සර්. 280යි 4 වරක් බිංදුව 280යි බිංදුවයි 4 වරක් 2
8යි 4 වරක් 3 12යි 12යි 1280යි. ඔන්න මම එතන උත්තරේ ඒකත් එක්කම ලිව්වා. මම ඔන්න ලියන්න 1280යි. මේ ඝන වස්තුවේ නම මොකක්ද කියලා අහනවා. ඝනකාභය 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 ලකුණු 2 ගානේ යනවා මේකෙමනේ. කවුද ඉන්නේ ගණන් ඔක්කොම හරි? සර් චක්‍රමිනී සර් දෙනෙක්ගේ සර් මගෙත් එකේ වැරදි ඉන්නවා ගොඩක්. සර් දෙනෙක්ගේ හරි හොඳයි. ඒ කියන්නේ ඔක්කොම ඉන්නවා ගොඩක් අය ඉන්නවා. සර් මගේ එකයි වැරදි සර් මගෙත් හරි සර් චමිතුමයි වැරදි හරි. මම බලාපොරොත්තු වෙනවා දැන් හෙට අනිද්දා වෙනකොට දැන් තාම මොකද ප්‍රයිවට් පන්ති ගැන මොකුත් කියලා නැහැ. හැබැයි මේ ඉස්කෝලේ මේ මාසේ අන්තිමවත් ලබන මාසේ මුලවත් ඉස්කෝලේ පටන් ගන්නයි කියලා හිතනවනේ. ඒ යනකොට සතියක් දෙකක් විතර යනකොට කියයිද නැහැ ප්‍රයිවට් පන්තිත් කෙටලුවක් නැහැ පටන් ගන්න කියලා. එතකොට පන්තියේ වාඩි වෙලා ඔයාලා ලියනවා. එහෙම නැත්නම් ඔයා ඉස්කෝලේ ගියාම ඉස්කෝල ටීචර්ත් එක්ක ලියනවනේ. ඒ ලියනකොටත් ටීචර් ඇහුවම ගණන් ටික ඔක්කොම හරි කවුද කියලා ඔය විදිහටම ඔක්කොම ටික හරියයි කියලා බලාපොරොත්තු වෙනවා. මම එහෙම කියන්නේ ඔයාලා මට බොරු කරනවා නෙවෙයි. මෙතන ඉන්න දරුවන්ගේ පහේ දරුවන්ගේ එහෙම ලොකු ගැටලුවක් නෑ. මේ ළමයිගේ මේ ඇත්තම ලකුණු. හැබැයි අර ටිකක් සමහර විට අඩු මට්ටමේ ඉන්න දරුවගෙත් ලකුණු සමහර අවස්ථාවල හරියනවා. ගෙදර කට්ටිය උදව් කරපු අවස්ථා සමහර විට තියෙනවා. ඔයාලගේ නෙමෙයි මම කියන්නේ. වැඩිපුර විශේෂයෙන් 3 4 දරුවන්ගේ එක තියෙනවා. ඒතර එහෙම උදව් ගන්න එපා කියන එක නැවත නැවත කියනවා. මොකද මෙතනදී ගෙදරදී ලියන්නේ අර මෙහෙම අනිත් අය ඉස්සරහා අනිත් කෙනා ලකුණු 90 ගණක් ඉඳන් මට නිකන් එහෙම එකක් නෑ ඉතින්. එහෙම මුකුත් හිතන්න දෙයක් නෑ. ඇත්තටම තමන් අවංක වැඩේ කරන්න. මොකද අර හැංගි හැංගි වෙස් බෑන්දර් නටන්නේ ලිපිට කියනවනේ. ශිෂ්‍යත්ව විභාගෙ ගිහලා ලියනකොට ඔය ඔක්කොම ඉවරයි. එදාට ඇත්තම ලකුණු එළියට එනවා. ඉස්කෝලේ ගිහලා පේපරේ අනාවරණ ලියනකොට ඇත්තම ලකුණු එළියට එනවා. ඒ හින්දා මං කියන්නේ ඇත්තම කරන්න. මං ඔයාලා බොරු කරනවා කියලා චෝදනාවක් කරන්නේ නැහැ. ඇත්ත වෙන්නේ නැති. හරි හොඳයි. මේ ওই විදිහටම පන්ති වලත් ওই විදිහටම අපි කරගමු. කතාත් කරනවා කට්ටිය එහෙම නෑ මෙහෙමයි. දැන් ඉස්සර පන්තියේදී සමහරට කතා කරපු නැති ළමයි දැන් ගණන් හදන විදිහ තර්ක කරනවා. ඒ ගැන සතුටුයි. සමහරට ඒ ගෙදරත් එක්ක වැඩ කරනකොට නේද දැන් තියෙන කාලෙත් එක්ක පොඩ්ඩක් දියුණු වෙලා තියෙනවා කට්ටිය එක පැත්තකින්. බලමු අපි. ශ්‍රී ලංකාවේ මුල්ම තේගස වගා කරන ලද්දේ කුමන ස්ථානයේද? සූල් කඳුකර නම් වතුයයි පේරාදෙණිය පළවෙනි එක පේරාදෙණිය උද්දිත පේරාදෙණිය උද්‍යානයයි ඉන්නේ පේරාදෙණිය උද්දිත උද්‍යානය. මාංශ භෝගයට උදාහරණ. මාස භෝගයට. මාංශ නෙවෙයි මාස භෝගයට. පරිප්පු පරිප්පු. ප්‍රෝටීන් සහිත වගේ ඇට වර්ගනේ උතන වැඩිපුර එන්නේ. ව්‍යායාම නොමැතිවීම මාස භෝග අර ඔක අහුවෙලා ඇති මේ ආහාර පාඩමත් එක අහුණා. ඇට වර්ග තමයි විශේෂයෙන් පරිප්පු, මුං ඇට, කඩල, කව්පි ඕවනේ. ව්‍යායාම නොමැතිවීම අනාරක්ෂිත බව හා බෝ නොවන රෝග වලට ගොදුරු වීම වැළකීමට. කුමන ජීවන රටාවක් අනුගමනය කළ යුතුද? සරල. හේතුව ඇයි දැන් තරගකාරී සහ සංකීර්ණ ජීවන රටාවලට යද්දී අපි يعني අපේ ව්‍යායාම කරන දේවල් ටික නැති වෙනවා. දැන් වොෂින් මැෂින් යන්නේ නැත්නම් එහා පැත්තේ ගෙදර අපේ ගෙදර වොෂින් මැෂින් එක අපි ඔක්කොම ටික උපකරණ ටික ගන්නවනේ. එතකොට අපි ව්‍යායාම කරන්නේ නැහැ. අපි ආරක්ෂිත බවක් නැහැ ආහාර සම්බන්ධයෙන් නේද? තුඩ කාලයක් තිස්සේ අපි එක එක දේවල් එක්ක අපි විවිධ බෝන වන රෝග වලට බෝන රෝග කොහොමත් ඉතින් ඔක මොන දේ තිබුණත් මේ වෙනවා. බෝන වන රෝග වලට ගොදුරු වෙන්න පුළුවන්. මොකද ඉස්සර පයින් ගියපුක පොඩ්ඩක් ඇවිද්දක දැන් පයින් ඇවිදින්නේ නැහැ. වාහනෙම තමයි. එතකොට නේද? නිතර වාඩිලා ඉනකොට බඩේ එහෙම වැඩිපුර එනවා. ඇයි අර කන දේවල් ඉඳින්න එපා. එහෙම තියෙනවා එක ගැටලු තියෙනවා.
ඊට පොඩ්ඩක් ඇවිදලා මහන්සි වෙන්නත් ඕනේ. දාඩිය දාන්නත් ඕනේ. ඒක තමයි තෙල් හින්දා පිච්චෙන්නේ නේ. පසිල්ට නම් ගැටලුවක් නැහැ. ඉතින් මේ පැත්තේ කඳුළු තියෙන්නේ. කඳුළු තියෙන්නේ පැත්තේ. ඕනේ. හරි. එහෙනම් උත්තරේ සරල. තුන් දෙවෙනි එක එන්නේ. අපි යන් පාද ඇත. හරි. පාද තියෙන පියාපත් නැති. ගැඩවිලා වෙන්න බෑ. කිකිලිය වෙන්නත් බෑ. දඬුලේන වෙන්න පුළුවන් නේ. දඬුලේන. මේ අර සත්තුන් වර්ග කරන විදිය. කාල නියමයක් සහිතව හට ගන්නා මල් වර්ගය. වදගයි වදගහේ හැමදාම මල් තියෙනවද? නෑ සර්. ඔව් සර්. හැමදාම මල් තියෙනවා. කෙසල් ගහේ හැමදාම මල් තියෙනවද? ඔව්. ඒ කියන්නේ මෙහෙම කෙසල් ගහක එක මලයි. ඒක ඇත්ත. එක කෙසල් ගහක එක මලයි හැදෙන්නේ. කෙසල් ගහ මැරෙනවා මල හැදෙනවා. හැබැයි මං කියන්නේ කොහේ හරි කෙසල් ගහක. ඔව්. කෙසල් කියන එක හැමදාම තියෙනවා. සමහර දැන් රම්බුටන් වගේ දේවල් එන්නේ කාලෙකට විතරයිනේ. දැන් මේ කාලේ රම්බුටන් තියෙනවා. මේ කාලේ පොඩ්ඩක් රම්බුටන් වලට ප්‍රසිද්ධයි. අඹත් කාලයකට ටිකක් අර වාරයක් අවාරයක් එනවා. peer එහෙම නැහැ. peer හැමදාම වතුර තියෙනවා නම් හැමදාම. දෙහිත් එහෙම හැමදාම මල් පිපෙනවා වතුර තියෙනවා. සමහර භෝග කාලයකට තමයි හැදෙන්නේ. දැන් ජම්බුත් ටිකක් හැමදාම. දියුල් කාලයකට එහෙම තියෙනවා එක. පොල් හැමදාම අඹ කාලයකට. ඒ කාලෙකට විතරයි වැඩිපුර අනිත් කාලවල සමහර විට මෙහෙමයි ජලය තියෙනවා නම් පොඩ්ඩක් අර වැඩ පිටාවත් එක හැදෙනවා කාල නියමයක්. මේ කියන්නේ කාල නියමයක් සහිතව. නම් උත්තරේ රබ. මලක වඩාත් ඉක්මනින් පරවි යන්නේ. පෙති. සාමාන්‍යයෙන් මුලින්ම යන්නේ පෙති. පෙති. පෙති ටික හැලෙනවා ඊට පස්සේ රේණුයි කලංකයයි සමායට හැලෙන්නේ නැහැ. මොකද ඒක මේ මල පරාගණේ වුණා නම් ගෙඩි හැදෙන එකක් නම් අරක නේද ගෙඩියක් බවට පත් වෙනවා. පෙති ටික හැබැයි හැලෙනවා. සර් දෙලුම් වල වගේ. මේක තුලන්ටකය. දියහොල්මන දියහොල්මන කියන්නේ වතුර වැටෙන තැන කර උණ බටයක් උණ බටේ යදා එකට වතුර පිරනම එක යටට ගලක් තියලා ටන් ටන් ගන්න එක. වදින එකක් හරි. සර් දිය හොල්මනද? නෑ මේ දියහොල්මන නෙවෙයි. උත්තරේ. සෝරි මම මේ කතාව පිට ගැහුවේ ඒක. තුලන්ටකය ඔය සර්. පොඩි. හලෝ උත්තරේ පිළිගත්තා මම මේ. තුලන්ටකය. හරි දුන්නා. ඒ කියන්නේ මේ කතාව අහගෙන ඉඳින් දියහොල්මන ගැන කතා කරද්දී ගැහුවා දියහොල්මන. සර් 35 උත්තරේ. පෙති. හරි මේකේ උත්තරේ තුන මේ ඔයාලා කතාවත් එක්ක අහගෙන තමයි දැන් දියහොල්මන ගැන කතා කරගෙන ඉන්න දියහොල්මනම ගහලා දැම්මා එහෙමනේ. ගොදුරු සෑම සඳහා රැවුල් කෙඳි සහිත සතා ඌසා. නිවෙස්වල බහුලව භාවිතා වන කුල්ල නම් උපකරණයේ ප්‍රධාන අමුද්‍රව්‍ය. වේවැල්. බටපතුරු. කුල්ල බටපතුරු වලින් වේවැල් වලින් කුළු හදන්නේ නැහැ. වේවැල් කූඩ වේවැල් වලින් ගෘහ භාණ්ඩ නිර්මාණ තියෙන වේවැල් කුටු වේවැල් ගහන්න පාවිච්චි කරනවා. චූටි වේවැල්. ජලය පිළිබඳ වැරදි ප්‍රකාශය නිශ්චිත හැඩයක් නැත. අඩංගු භාජනයේ හැඩය ගනි. ඔව්. යම්කිසි ජල මූලාශයකට ඇති ජලයට ගඳක් හෝ වර්ණයක් හෝ නොමැති නම් බීමට සුදුසුයි. ඒ කියන්න බෑ. ගඳක් වර්ණයක් නොමැති නම් ජලය බීමට සුදුසුයි කියලා කියන්නේ. දෙක. ජලය නටන තෙක් රත් කළ විට වාෂ්පේ. මම අහගෙන ඉදා පෙරේද මේ පොඩි අමතර දෙයක් මේ කියන්නේ. ඊයේ පෙරේද මේ ප්‍රශ්නයක් ආවා. දැන් අපි නම් ඔක උත්තර දෙන්නේ වෙනස් විදියට. ජලය ඉක්මනින්ම මේ මොකේද සිරස ලක්ෂ විදියට සාන හැවේ. ජලය ඉක්මනින්ම රත් වෙන්නේ නුවරඑළිය ප්‍රදේශයේද උඩ රටක කඳු මුදුනක වගේ සීතල ප්‍රදේශයකද පහළ ප්‍රදේශයකද කියලා. අපි කියන්නේ දැන් ඉක්මනින්ම රත් වෙන්නේ එහෙනම් ඉතින් නුවරඑළිය පැත්තට සීතල වැඩි හින්දා ජලය රත් වෙන්නේ වැඩි වෙලාවක් යනවා කියලා අපි නිකන් තර්ක කරන්න පුළුවන්. ඇත්තටම බැලුවම
ජලය රත් වෙන අංශක කීයද? මතකද? ජලය වාෂ්ප වෙන අංශක ප්‍රමාණය. සෙල්සියස් අංශක කීයද? මතක නෑ සර්. ඒක අහලා නැහැ. ජලයේ අයිස් බවට පත් වෙන සෙල්සියස් අංශක කීයද? අහලා නැද්ද? සෙල්සියස් අංශක බිඳුවේදී නෑ සර්. සෙල්සියස් අංශක බිඳුවේදී ජලය අයිස් බවට පත් වෙනවා. සෙල්සියස් අංශක වලින් පුතේ උෂ්ණත්වයමයි ඉන්නේ සෙල්සියස් අංශක වල. තව තියෙනවා ෆැරන්හයිට් කියලා. හොඳේ. ෆැරන්හයිට් එක ටිකක් සෙල්සියස් අංශක බිඳුව කියන්නේ ෆැරන්හයිට් අංශක 70 ගණන්දකුද? අර උණ කටුව තියෙන්නේ. උණ කටුවේ දැන් අම්මලා උණ මයින්නවනේ දරුවන්ගේ පොඩි අයගේ 100 පැන්න කියන්නේ උණ කියලා නේ කියන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය විශ්වත්නේ සෙල්සියස් අංශක 30 විතර. හරි ඒක ඕනේ නැහැ උණ කටුවේ දෙක නෑ. උෂ්ණත්වය මයින එකක දෙකක් තියෙනවා. එකක් ෆැරන්හයිට් එකක් සෙල්සියස් අංශක. හරිද? ඒතර ෆැරන්හයිට් එක තමයි අර මේ උෂ්ණත්වමානයේ උණ කටුවේ තියෙන ෆැරන්හයිට්. උෂ්ණත්වමාන දැකලා තියෙන උෂ්ණත්වමාන වල තියෙන සෙල්සියස් අංශක. ඒකේ තියෙන රසදිය බිඳුවක් තියෙන්නේ. උෂ්ණත්වය වැඩි වෙන්න රසදිය බිඳුව ඉහළ යනවා. උෂ්ණත්වය අඩු වෙන්න රස බිඳුව පහළ එනවා. එහෙම තමයි වෙන්නේ එතන. එතකොට සෙල්සියස් අංශක බිඳුව ෆ්‍රිජ් එකේ දාලා තිබ්බම බිඳුවට වඩා අඩු වෙනකොට අයිස් බවට පත් වෙනවා ජලය. සෙල්සියස් අංශක 100 දී ජලය වාෂ්ප බවට පත් වෙනවා. වතුර නටනවා. වතුර නටන්නේ සෙල්සියස් අංශක 100 දී. ඒ වතුර නටන එකට උෂ්ණත්වමානයක් දාලා බැලුවොත් අංශක 100යි. අපිට ඇඟිල්ල දාලා නම් බලන්න බෑ. එතකොට මම අහගෙන කියනවා දැන් අපි හිතන්නේ දැන් සීතල පැතිවල මේ කියන්නේ ඔයාලගෙන් අහන්නේ නැහැ නිකක් අර අමතර දෙයකට මම කියන්නේ. සීතල පැතිවල උෂ්ණත්වය අඩු මට්ටමකදී වතුර නටනවා. මොකක්hari පීඩනයත් එක්ක තියෙන කතාව සෙල්සියස් අංශක 98 විතර එනකොට නුවරඑළිය පැත්තේ හිම වතුර නටනවා. ඉක්මනින්ම වතුර නටනවා ඒ පැත්තේ. ඒ කියන්නේ අර ඒ පැත්තේ උණු කරලා තේ එකක් දුන්නත් ටක් ගාලා ඉක්මනින් නිවෙනවනේ සීතලත් එක්කනේ. ඉක්මනින්ම වතුර නටනවා ඒ පැත්තේ. හැබැයි මෙහෙ හිම නෙවෙයි. ටිකක් පරක් වෙලා තමයි වතුර නටන්නේ ඊට වඩා. එහෙම කතාවකුත් තියෙනවා. හරි. ඒක ඕනේ නැහැ. හැබැයි අරක පොඩ්ඩක් මතක තියාගන්න. බිඳුවේදී තමයි අයිස් බවටපත් වෙන්නේ 100 දී තමයි මේ වතුර නටන්නේ. ඒකත් පොඩි මතකයක් රඳවගමු. දැන් සමහර ඒවා උණු කරනවා පුතේ යකඩ එහෙම දැන් යකඩ ඔය උණු කරනවා අහලා තියෙනවද? යකඩ උණු වෙනවනේ. අධික දේශ රත් වුණාම. ඔව්. යකඩ සාමාන්‍යයෙන් උණු කරනවා සෙල්සියස් අංශක 800ට 18 විතර උණු කරනවා. වැලි වලින් වීදුරු හදන්නේ. මම අහලා තියෙන වැලි වලින් වීදුරු හදන්න වැලි උණු කරනවා සෙල්සියස් අංශක 800ක විතර. ඒක තමයි වැලි උණු වෙන්නේ. නැත්නම් සෙල්සියස් අංශක 100 ද උණු වෙන්නේ නැහැ. එහෙම තියෙන උෂ්ණත්වයේ අධික ලෙස දැන් කිරි උණු කරනවා කිරි යෝගට් එකක් හදන්න කිරි ඔගේ සුද්ධ ජීවීන් ඉන්නවනේ විනාශ වෙන්න සෙල්සියස් අංශක 150 204 වගේ ප්‍රමාණයකට උණු කරනවා. රත් වෙන්න ඕනේ. එතකොට තමයි කිරි යෝගට් බවට පත් කරන්නේ. එහෙම තියෙනවා එක එක. හොඳේ. හරි. මේකේ උත්තරය අංක 2 ගඳක් වර්ණයක් නොමැති පමණින් බීමට සුදුසු වෙන්නේ නැහැ. ගඳ සුවඳ නැහැ තමයි පිරිසුදු ජලය. හැබැයි ඒක නැහැ කියලා ඒක බීමට සුදුසුයි කියලා කියන්න බෑ. නිතරම සෝදාපාලුව ලක්වන ස්ථානයක් වන්නේ මුහුදු වෙරළ. සෝදාපාලුවට. ඔව් මුහුදු වෙරළේ රළත් එක්ක නිතර සෝදාපාලුවට ලක් වෙනවා. වඩාත් පහසුවෙන් ඇදගා යන්න පුළුවන් පිගන් ගඩොල් යෙදූ බිම බොරළු පාර තනකොළ සහිත පොල්වත්ත. තනකොළ සහිත පොල්වත්. බිමේ ඇයි පුතේ පිගන් ගඩොල් ටයිල් එකක් උඩ මේක බොරළු පාර වඩාත් පහසුවෙන් ගල් උඩ පුළුවන් මේක ඇදන් යන්න. පෑස හැබැයි පිගන් ගඩොල් යෙදූ බිමේ ඒ කියන්නේ ටයිල් එකක් උඩ පුළුවන් සර්. ඉස්සලා යන්නේ නැද්ද? ඉස්සලා යනවා. තනකොළ සහිත පොල් වත්තත් හොඳයි. හැබැයි එතන පොල් ඉති වැටලා තියෙන්න පුළුවන්. තනකොළත් උඩ යනවා. ඊට වඩා ඉස්සලා යන්නේ නැද්ද ටයිල් එක උඩ? ටයිල් එක උඩ ඉස්සලා යනවා. නිකන් ගියත් අපි ටයිල් එකේ වතුර චුට්ටක් තිබ්බොත් දුක් ගාලා වැටෙන්න පුළුවන් ටයිල් එකේ. ඉස්සනවනේ. අංක 1. මේ වාක්‍යන විෂයත් එක්ක මහවැලිගඟ මොහොතට වැටෙන්නේ කුණාමලය පිකුණාමලයි. කුණාමලය මේ විදිහේ සරල ප්‍රශ්න අහනවා පේපර් වල. අපි දැන් අර ප්‍රශ්න කතා කරනකොට දක්නවනේ අමාරු ප්‍රශ්න නෙමෙයි අහන්නේ. සරල ඒවා අහනවා.
පාසල් යන දරුවෙකුගේ දෑත් පරීක්ෂා කර බලා වැවී ඇතු නියපොතු කැපිය යුත්තේ. සති දෙකකට වරක්ය. දිනපතා නම් නියපොතු කපන්න බැහැ අපිට. ඒක තේරුම් ගන්න නෑනේ. සති දෙකකට වරක්. මේකේ ආලෝක සංඥා දිනකට වරක් නියපොතු වැවෙන්නේ. ඒ කියන්නේ සති දෙකකට වරක් නියපොතු වෙවෙන්නේ නැහැ කියලාද කියන්නේ? උත්තරේ දෙක. මාස දෙකකට වරක් නියපොතු කපන්න කිව්වොත් නම් නියපොතු වැවිලා ලොකු හානියක් වෙනවා. අවමතරනේ සත් දෙකකට වරක් නියපොතු වැවිලාද චුට්ටක් වෙවෙන්න පුළුවන්. දෙක එන්නේ. අක්ෂරයෙන් තියෙන මොන පාටද? කහ. කහ. උඩ කරත්තු මැද කහ කහ කොට ඔකට තැඹිලි පාටක් පාටපත් වෙන්නේ යට කොළ. දණ්ඩ චුම්බකයක ලක්ෂණයක් නොවේ. සර් 42ට මොකද්ද? සමාන ද්‍රව්‍ය ආකර්ෂණය වේ. 42ට දෙක ආවේනේ. සමාන ද්‍රව ආකර්ෂණය වෙනවද? ඒ කියන්නේ S අකුරට S අකුර ඇලෙනවද? නෑ සර්. නෑ. නෑ සර්. ඒක විකර්ෂණය වෙනවා. ඒක විකර්ෂණය වෙනවා. ඈත් වෙනවා. ලෝහමය ද්‍රව්‍ය ආකර්ෂණය වේ. යකඩ සහ වාතය නම් ආකර්ෂණය වෙනවා. හැබැයි ඇලුමිනියම්, ඊයම්, तांब, පිත්තල වලෝහනේ ඒවා ආකර්ෂණය වෙන්නේ නැහැ. එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රතිවුද්ධ ද්‍රව. ඒ කියන්නේ S අකුරට N අකුර, N අකුරට S අකුර. ආකර්ෂණය වෙනවනේ. ඔව් සර්. ඔව් පිළිතුරු අංක 3. මාරු වෙලා තමයි නොවේ. නෑනේ සර්. දණ්ඩ චුම්බක නොවේ. සමාන ද්‍රව. එහෙනම් මම එක තෝරන්නම්. හැබැයි මට මෙන්න මෙතන පොඩි තර්කයක් තියෙනවා මේක ඇතුලේ. ලෝහමය ද්‍රව්‍ය ආකර්ෂණීය වේ කියන එක. එතනදී ලෝහමය ද්‍රව්‍ය වලින් දෙකයි ආකර්ෂණීය වෙන්නේ. යකඩ සහ වානේ පමණයි. අනිත් ඒවා ආකර්ෂණය වෙන්නේ නැහැ. ඒකට මම අර මෙතන පැහැදිලි උත්තරයක් තියෙනවනේ. මේ උත්තරේ දෙපැත්තට යන උත්තරයක්. මේක ASCII සමහර ද්‍රව්‍ය එහෙනම් ලෝහමය ද්‍රව්‍ය සියල්ලම කියලාවත් දෙන්න ඕනේ. වැරදින්න. හරි. උත්තරය අංක 1. පැහැදිලි. මම හරි උත්තරේ තෝරන්න ගියේ. වැරදි උත්තරය අංක 1. ඉස්සල්ලාම කියපු කෙනාගේ උත්තරේ හරිනේ. ජාති කොඩි රතු පැහැති පසුබිමේ. ජාතික අභිමාන්‍ය. ජාතික අභිමානය. ජාතික අභිමානය නෝ. අඩුම වේගයකින් අයිස් කැට දියවන්නේ ඍජු ෆෝම් බඳුනේ. උණු වතුර කේතලයට අත පිළිස්සුන විට නොකළ යුතු දෙය. පිරිසිදු පොල් තෙල් ගෑම. පිළිස්සුන ස්ථානයේ ගලා යන ජලයට අල්ලා ගන්න ඕනි. ප්‍රථමාධාර පෙට්ටිය ඇති පිළිස්සුන සඳහා භාවිත කරන ආලව්‍ය වෙන දැල්ලේ ඉන්න හොඳයි. හැබැයි නිවුණට පස්සේ හැබැයි පිළිසිදු පොල් තෙල් ගෑවුවොත් පොල් තෙල් හින්දා ඇතුලේ තියෙන රස්නේ ඉවත් නොවෙන්න පුළුවන්. එතකොට ගැටලුවක් වෙන්න පුළුවන්. ගුණාත්මක බවින් ඉහළ ආහාරවල ලක්ෂණයක් නොවේ. කෘත්‍රිම රසකාරක වලින් තොරයි. හැකිතරම් නිවසේ පිළිවෙලකට තහර විය යුතුයි. තද වර්ණයෙන් යුක්ත වීම කියන කාරණයක් අදාළ වෙන්නේ නැහැ. දෙමි තද වර්ණයක් ගැන තුන්වෙනි එකනේ. බෝ නොවන රෝගය සරම්ප බෝ වෙනවා රෝගවාහක පුද්ගලයෙක්ගෙන් පුද්ගලයට. කොලරාව ජලය මගින් බෝ වෙනවා. පිරිසුදු ජලය මගින්. සාමාන්‍ය කොලරාව හැදිච්ච කෙනෙක්ගෙන් තව කෙනෙකුට බෝ වෙන්න පුළුවන් පුතේ. මේකක් තියෙනවා. ඒ ජලය මගින්ම තමයි ඒක වෙන්නේ. හැබැයි අම්ල පිත්ත රෝගය කියන්නේ ගෑස්ට්‍රික් එක්කෙනෙක් නම් තව කෙනෙකුට බෝ වෙන්නේ. අම්ල පිත්ත ගෑස්ට්‍රික්. ඒක බෝ වෙන්නේ නේ. මාලිමාවක රතු පැහැති දර්ශකය. නෝත් උතුර රතු පැහැති උතුර
නිල් පැහැති දකුණ south. නැගෙනහිර දිශාව කරන්නේ නැහැ. මිනිසාගේ මූලික අවශ්‍යතාවයක් නොවේ. ආහාර ආහාර ඇඳුම් නිවාස අධ්‍යාපනයත් මූලික අවශ්‍යතාවය තමයි. මෙතන කියන විදිහට ගොඩනැගිලි නෑ. නිවාස කිව්වා නම් ඒක මූලික අවශ්‍යතාවයක්. ගොඩනැගිලි කියන හින්දා මූලික අවශ්‍යතාවයක් නෙවෙයි. සර් 48 වෙනි එකට උත්තරේ මොකද්ද? 2. දෙක. ප්‍රේක්ෂකයා යනු රූපවාහිනිය මගින් තොරතුරු ගන්න කෙනා. එහෙම රූපවාහිනිය කියන්න බෑ. තොරතුරු ඉදිරිපත් කරන්න නෙවෙයි. ප්‍රේක්ෂකයා එකෙක් මේ රූප ගුවන්විදුලියෙන් ගන්නේ රූපවාහිනිය තොරතුරු ලබා ගන්න. රූපවාහිනිය වගේ තොරතුරු ලබා ගන්න පුද්ගලයාය. ඔව් අංක 3. මොකක්තර ටීන් ටීන් ගා සද්දයක් එන්නේ? පොඩ්ඩක් කොහොම චූට්ටක් වලට ඉන්න වෙනවා. අපිට තියෙන්නේ 54 නේ. අප විසින් කළ යුතු යහපත් ක්‍රියාවන් සිරිත් විරිත් යන අප විසින් අත්හළ යුතු අයහපත් ක්‍රියා. මේ අනුව නිවැරදි ප්‍රකාශය මොකද්ද නිවැරදි? ද ආද දෙකමද? දෙකම. සිරිත් කියන්නේ දේවල් විරිත් කියන්නේ නොකළ අත්හළ යුතු දේවල්. ඉහත ප්‍රකාශ දෙකම නිවැරදි. අංක 3 ඉන්නේ. පාට සුවඳ එක වගේ තිබෙන රෝස මල වගේ කීකරු පොඩි ළමයාගේ කවුරුත් පවසතියගේ. මේ ගීතය රචනා කරන්නේ කුමාරතුංග මුනිදාස මහතා. එස් මහින්ද හිමි. එස් මහින්ද හිමි. එස් මහින්ද හිමි. අංක 1. ජීවන චක්‍රයක් සහිත සතකු සිටින රූපයක්. මඩු මාළුවානේ පළවෙනි කෙනා. අපිට එහෙම ජීවන චක්‍රයක් විශේෂ දෙයක් කියන්නේ නැහැ. ඊළඟට කැස් බෑ වගේ ජීවන චක්‍රයක් තියෙනවා කියලා කියන්නේ. හැබැයි ගෙම් වගේ ජීවන චක්‍රයක් ගැන කියනවා. මෙම භාණ්ඩ මිලදී ගන්නා විට වගකීම් කාලයක් ඇතිව මිලදී ගැනීමට අවධානය යොමු කරනවා. කිරිපිටි සාමාන්‍යයෙන් අපි මේ වගකීම් කාලයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද කිරිපිටි පාවිච්චි කරනවා අපි ඉක්මනින්. හැබැයි ඒකේ ගුණාත්මය ගැන අපි බලනවා. SLS තියනවද ISO තියනවද මොකද්ද වෙන්නේ කියන එක බලනවා. සිමෙන්තිත් අපි එහෙම බලනවා. හැබැයි වගකීම් කාලය මොකද ඒක පාවිච්චි කරාම ඉවරයි. හැබැයි විදුලි උපකරණයක් ගත්තොත් ඕක කාලයක් පාවිච්චි කරන්න වෙනවා. ඒතර ඕක කැඩුනොත් මොකද කොහොමද හදාගන්නේ කියලා අපි හිතනවා. එහෙනම් වොරන්ටි බලනවා අපි. වගකීම් කාලය කියන්නේ වොරන්ටි අවුරුද්දක් තියනවා දෙකක් තියනවා අවුරුදු 10ක් තියනවා දැන් එහෙම කියනවනේ. සමහර මේ ෆ්‍රිජ් වලට එහෙම ශීත කරන වලට අවුරුදු 10ක වොරන්ටියක් දෙනවා. සමහර ඒවා කියන ජීවිත කාලයට අපි වගකීම් කියනවා. එහෙම එක එක තියෙනවා. විදුලි උපකරණ තමයි උත්තරේ. වගකීම් කාලයක් තියෙනවා. අසනීපව සිටින අයෙකු කියන්නේ මට 6:00ට පන්තියක් තියෙනවා. රචනාව බලනවා. පුතේ පළවෙනියටම ඔයාගේ රචනාව බලන්නම් ඉතින් මේ ටික කතා කරලින්. අසනීපව සිටින අයෙකු විජලනයෙන් වළක්වා ගැනීමට දීමට වඩාත් සුදුසු. විජලනය කියන්නේ ජලය නැතිවීමත් එක්කනේ ජීවනීනේ. ජීවනී. මේ බලකොටුව සීගිරිය දිස්ත්‍රික්කය මොකද්ද? මාතලේ. හරි. අපි මගේ ඇරිච්ච ප්‍රශ්න ටික අවසානට කතා කරමු. ඊට කලින් රචනාවට යමු. රචනාව දැම්මේ නැත්තම් දැන් රචනාව WhatsApp වලට දාන්න.
බලමු ඉසිර ලියලා තියෙන්නේ. අපි අද රචනා මාතෘකාව චුට්ටක් කොන්න වෙනස් නේද? සවස් කාලයේ බටහිර අහසේ සිදුවීම් ඉතා චමත්කාර ජනකය. අහසේ පැහැය සම්පූර්ණයෙන් වෙනස් වී ගොසිනි. අහසේ පියාසර කර සතුන්ගේ චර්යා රටාද සුවිශේෂී. මේ කරුණු සලකා බලා සැඳෑ අහස යන මාතෘකාවයි. ඒක සැඳෑ අහස කියලා කියනවා. එච්චරයි අපිට මේකේ අර අලංකාරය ගැන එහෙම මොකුත් නැහැ. හැන්දෑව අහස ගැන ලිව්වනම් ඇති. සවස් කාලයේ වන විට කුරුල්ලන් තම කැඳිලි කරා පියඹා යති. එතකොට දැන් ඉතින් එකක් කුරුල්ලන් පියඹා යති කියලා කියන්න බෑ. උක්තාක යටපත් සම්බන්ධයේ කොහොමත් උතන වැරදි. අනිත් එක දැන් සැන්දෑ අහස ගැන කිව්වම ඔයා සැන්දෑ අහස කියන මාතෘකාව යටතේ ඔයා කුරුල්ලෝ පියඹා යන එකක් ගැන ලියන. ඒතර මේක අදාළ වෙන්නෙම නෑ මාතෘකාවත් එක්ක. ඊනක ලියලා සවස් කාලයේ වන විට ඇක්ටේරියා මල් පිපේ. සැන්දෑ අහස ගැන මාතෘකාව. හවස් වගේ මාතෘකාව හවස් කාලයත් එක්ක මාරු කරලා. සවස් කාලයට අහසේ වවුලෝ බස්සෝ වැනි නිසාචර සතුන් අහසේ පියඹා යති. පුතේ සතුන් යති. මම එච්චරයි අහන්නේ. හරිද? අහසේ දෙපාරකුත් සතුන් යති කියන්නේ බෑනේ. උක්තාක යටපත් සම්බන්ධ වැඩි නම් ඉස්තිරේක රචනාවට ලකුණු ගන්න විදිහක් නැත. සර් චේන්ගේ තෙමුගේ රචනාව කියන්න පුළුවන් ද ෆෝන් එක ඔෆ් වෙන්න හදන්නේ. හොයන්න ඕනි. එකින් එක මට දැන් ඉස්තිරේක නම් අහු වුණා. බලමු ඉක්මනින් හම්බුනොත් කියන්න. නැත්තම් රෙකෝඩින් දාලා තියෙන්නේ අහන්න පුළුවන්. දැන් මේ මොන වෙලාවේද? එතනින් පස්සේ වෙන්න ඕනේ. මොන වෙලාවෙද දැන් මේ කිව්වොත් බලන්නම් පුතේ. පාහමාරට වගේ සර්. අශේන් ලියලා සැඳෑ අහසේ බස්නාහිරෙන් හිරු බැසයයි. සැඳෑ අහසේ බස්නාහිරෙන් හිරු බැසයයි. පුළුවන්. වචන ගාන 5කට නොවඩු. සැඳෑ එක වැරද්දක් කරනවා. එක දිගටම සැඳෑ අහසේ පටන් ගන්න එපා. සැඳෑ අහසේ කුරුල්ලන් කූඩු කරා පියාඹා යති. කුරුල්ලන් යති කියන්න බෑ. උක්තාගේ සම්බන්ධ වැරදි. කුරුල්ලන් නාද කරමින් සැන්දෑ අහසේ සුන්දරත්වය තව තවත් වැඩි කරා. ප්‍රශ්නේ තියෙන්නේ පුතේ. සුන්දරත්වය තව තවත් වැඩි කරන්න ඔයා කොහෙවත් සුන්දරත්වයක් ගැන කියලා නැහැ. කියපු නැති සුන්දරත්වය තව තවත් වැඩි කරන්න බෑ. සුන්දරත්වයක් ඇති කරයි කියවනම් හොඳයි. කුරුල්ලන් ඇති කරයි කියන්න බෑ කොහොමවත්. කුරුල්ලන් කරයි කියන්න බෑනේ. එතන උක්තාකයට සම්බන්ධ වැරදි නේ. පළවෙනි එක විතරයි වාට ලකුණු දෙන්න වෙන්නේ ලකුණු දෙකයි. අශේන් මේක අනිත් කෙනාගේද? සෙවමිගේද? ඔව් සර්. සැඳෑ. එතන සැඳෑ කියද්දී සෙවමි සංඥකේ අයින් කළා. සැඳෑ අහසේ කුරුල්ලන් කැදලි නේද ඉන්න ඕනේ. කැදිලි කරා පියඹා යති. කුරුල්ලන් යති. එච්චරයි කතා කරන්න තියෙනවා. වැරදි සම්පූර්ණ. සැඳෑ ඒකෙත් සංඥකේ නෑ. සැඳෑ අහසේ ඉර බැස යන විට හරිම අලංකාරයි. හරිම බොහෝ වචන දාගන්න පුතේ. සැඳෑ අහසේ වවුලන් අහසේ එහා මෙහා පියඹති. වවුලන් පියඹති. වවුලන් පියාඹති. උත්තාක ඇතුළත් සම්බන්ධ ගැන කිසිම දෙයක් හිතන්නේ නැහැ. ඉත්තා සරලව කියන අවසාන පද දෙක විතරක් ගන්න. වවුලන් පියාඹති. හරිද කියලා හිතලා බලන්න. අපි වාක්‍ය රටා ලියන විදිහ දන්නවනේ. අනුක්ත පදයක් කොයි වෙලාවකවත් උක්ත පදයක් කරන්නේ නැහෙනේ. අනුක්ත පදයකට අනුව ක්‍රියාපදයක් තියන්නේ නැහැනේ අපි. ඉතින් එහෙමනම් ඇයි මේකේ රචනාව ලියනකොට අවසානයේ මේ දෙක විතරක් එලි ගහලා බලන්නේ නැත්තේ? නෝක හදාගන්න. මේක හදාගන්නේ නැති තාක්කල් හරියන්නේ නැහැ. මේ අශෙන් පොඩ්ඩක් නම් charger එකට හරි ෆෝන් එක ගහගන්න අපි වැඩේ ඉවර වෙන්නේ නැහැ. මොකද තව විපවිතාමාන කරන්ට් එක නෑ සර්. එහෙම ගැටලුවක් තියෙනවද? සර් විබ්බතමාන පොතක් කරනවද? ඔව්
විභාවිතමානංක 10 යනවද? හරි. ලුත්මිනී තමයි ඉස්සලාම දාලා තියෙන්නේ. ලුත්මිනී යන්නේ පුළුවන් නම් රචනාව අනිත් පැත්තට දාන්න. ඊළඟ දවසේ ඉඳලා බටහිර අහස net කළු වර්ණ මාලාවකින් අලංකාර වී තිබේ. සැඳෑ අහස. සැන්දෑවේ බටහිර අහස net කළු වර්ණමාලාවකින් අලංකාර වී තිබේ. එහෙම කිව්වනම් හොඳයි. සැන්දෑ අහස ගැන සැන්දෑ කියන කෑල්ල හලලා ලියලා. ඔයා හිතේ තියෙනවා බටහිර අහස net කළු වර්ණමාලාවකින් වර්ණවත් වෙන්නේ හැන්දෑවේ තමයි. හැබැයි සැන්දෑ අහස කියන කාරණේ පළවෙනි වාක්‍යය තුළ ගන්න සැන්දෑ අහස කියන එක. මුළු පරිසරයේම කහ පැහැයෙන් වර්ණවත් වී තිබේ. කුරු රෑන් විවිධ රටාමවින් අහසේ පියඹා යති. මට ලකුණු දෙන්න විදිහක් නෑ මේ ලුත්මිනි එකක් ඔයා කරලා නෑ සැඳෑ අහස හිතේ හංගගෙන ලියලා. මම සැඳෑ අහස ගැන තමයි මේ දකින්න දේවල්ට තමයි ලියලා තියෙන්නේ. හැබැයි රචනාවේ සැඳෑ අහස ගැන නෙවෙයි ලියවිලා තියෙන්නේ. දැන් පළවෙනි වාක්‍යයසේ මම නිකන් අර වාක්‍ය ටික හරි හින්දා ලස්සනට ලියවිලා තියෙන හින්දා මම ඔයාලට ලකුණු දෙකක් දෙන්නම් පොදුවේ නිකන්. ඒක පොදුවේ නිකන් ඔයාලා ලියපු ලස්සන ඇත්තන වාක්‍ය ටික හොඳයි. ඒ හින්දා තමයි පොදු ලකුණු දෙකක් දෙන්නේ. හැබැයි මාතෘකාවට අනුව ලියවෙන්න කියන තව චූටි වෙනසක් වෙනවා. පළවෙනි වාක්‍යය එකතු කරන් සඳහස් කියන එක. දෙවෙනි වාක්‍යයේ එහි හරි මොකක් හරි විදිහකට යමු. පොඩ්ඩක් බලමු අනිත් එක ලකුණු මේවත් එක. අලුත් මිනි අනිත් පැත්තට දාලානේ. ඒක දැක්කේ නේ. දෙක තුනක්ම දාලුත් මිනි. හතරක් විතර දාලානේ. හරි. ගවිස් ලියලා දීප්තිමත් සඳුද සඳුහා සඳු කියද්දී සංඥකයක් එන්න ඕනද නැද්ද? එන්න ඕනේ. සඳුහා දිදුලන තරුපිරි රාත්‍රී කියද්දී කමන්නේ. රාත්‍රී අහස ඉතාමත් සුන්දර දර්ශනයකි. දීප්තිමත් සඳුහා දිදුලන තරුපිරි රාත්‍රී අහස. ඒ රාත්‍රී අහසයි සඳ අහසයි එකක්ද දෙකක්ද? එකක් සර්. රාත්‍රී අහසයි සඳ අහසයි පැහැදිලිව දෙකක්. පැහැදිලි නේද මං කියන එක? රාදේ මෙයාගේ වාක්‍ය රට ලස්සන. රාත්‍රී අහස සෑම දිනකම ඒකාකාරීව පවතින්නේ නැත. සඳ අහස සෑම දිනකම ඒකාකාරී පවතින්නේ නැත කියනවා. බකමුණන් හා වවුලන් රාත්‍රී අහසේ පියාසර කරන පක්ෂීන්ය. බකමුණන් හා වවුලන් සඳ අහසේ පියාසර කරන පක්ෂීන්ය. මාතෘකාවෙන් එළිය පුතේ. සඳ අහසයි රාත්‍රී අහසයි කියන කාරණා දෙකක් පැහැදිලිව මතක තියාගන්න. අපිට දුන්නේ සඳ අහස. එහෙනම් සඳ අහසට යන්න. රාත්‍රී අහසට යන්න එපා. මට ලකුණු දෙන්න දෙන්නේ. හැබැයි වචන රටාව හොඳයි. කියන්නේ හිත මේක ගන්න එපා. මට ලකුණු බෑ කියන එක නෙවෙයි. අරක හදා ගන්න ඕනේ. පසීල්. සවස් කාලේ බටහිර අහස රන්වන් පාටින් දිස්වේ. ඔව් සඳ අහසනේ සවස් කාලේ. හරි. රාත්‍රිය උදා වෙනවත් සමගම තරු පිරිවරා ගෙන හඳ එළියෙන් මුළු අහසම විසිතුරු බව අපට පේන්නේ නැහැ පුතේ. මම ඒක දෙන්නේ නැහැ මොකද රාත්‍රිය උදා වෙනවත් සමග සඳ අහස කියන මාතෘකාවෙන් එළියට ගිහලා තිනවා. සඳ අහසේ කණාමැදිරියන් වැටෙන විට තරු කැටමින් දිස්වේ. වැටෙන විට කමන්නේ කියන්නේ කණාමැදිරියන් බින්ද පහළට වැටෙනකොට තරු කැට වැටෙනවා වගේ හිතලානේ. කණාමැදිරියන් යන මුර්ධජ යයන්නට පස්සේ අල්නා යන්නක් එනවා. පැහැදිලිනේ? ඒ අකුරු දෙක වැරදි. ඉතින් ලකුණු දෙකක් කැපෙනවා පොතේ. මම ඔයාලට දෙන්නේ ලකුණු දෙකයි පළවෙනි වාක්‍යෙ විතරයි. netumini ලියලා අහස රත් පැහැ ගන්වනින් හිරු බටහිර අහසින් දැසෙයයි. අංගලා. සැඳ අහස රත් පැහැ ගන්වමින් හිරු බටහිර අහසින් දැසෙයයි කියලාවත් ලියන්න ඕනි අනිවාර්යයෙන්ම.
උදෑසනම පිවිදී කෑම සොයා ගිය කුරුල්ලෝ අහසේ විවිධ රටාමමින් කැදිලි කරා පියඹා යති. අර ගැටලුව මට එනවා. සැඳෑ අහස කියන එක හිතේ තියෙන ලුක්මිනිට වෙච්ච දේ තමයි මට වෙලා තියෙන්නේ. සැඳෑ අහසේ අඳුර මැකීමට කෙමෙන් කෙමෙන් පායන චන්ද්‍රයා අලංකාරවත් දර්ශනයක් මවපයි. අවසාන වාක්‍යෙට මම ලකුණු දෙන්න. කිසි ගැටලුවක් නැතුව ලකුණු දෙක දෙන්න පුළුවන්. පළවෙනි දෙකට මට දෙන්න තිබුණා. ඒ කාරණේ ඇතුලේ සැඳෑ අහස දැම්මා. මම ලකුණු 3ක් දෙන්නම්. ලකුණු 4ක් දෙන්න. ලකුණු 4ක් දුන්නේ නිකන් ලකුණු දෙකක් පළවෙනි දෙකට දුන්නේ පුතේ. හරිද? සැඳෑ අහස ගැන කිව්වම මං කියන්නේ මාතෘකාවෙන් සැඳෑ අහස කියන තැනින්ම පටන් ගන්න. ඒක කොහේ හරි වාක්‍ය ඇතුළට එකතු කරන්න. සැඳෑ අහස කියන එක පැහැදිලි කරගන්න. බටහිරින් හිරු බැස යන්නේ සැඳෑ අහසේ තමයි ඇත්ත. ඒක කෙලින්ම කියන සැඳෑ අහස කියලා. පැහැදිලි නේද මම මේ කියන කතාව? මේක බලනවා. තුන්වෙනි වාක්‍ය හරි හොඳයි. සැඳෑ අහසේ අඳුර මැකීමට. ඔක පොඩ්ඩක් ඔලුවට දාගමු. සඳුපමා දාලා අහසේ තිබෙන ඉර බැස යන්නේ ගිනි බෝලයක් මෙනි. පුතේ කෝ වාක්‍යයක් අවසානයේ තියෙන තිත. මට පළවෙනි එකේ නම් පේන්නේ නැහැ. තුන්වෙනි එකේ නම් තියෙනවා වගේ අර මේ රූල මත දෙවෙනි එකේ නම් තියෙනවා. සඳහාස කරන්නේ සවසට පිපෙන හෙන්දිරිකා මල් පාට පාට සමනැල්ලු මෙන් දිස්වේ. සඳහාස කරන නෙවෙයි. විවිධ රටාමවෙන් පියඹා යන කුරුල්ලෝ තම කැදලි කරා පියඹා යති. ලස්සන වාක්‍ය ටිකක් ලකුණු නම් බිඳුව. මොකද සඳෑ අහස කියන තැනට ඇවිල්ලා නැහැ. පසේල් මොනවද කියවනවා ඔයා? මලේෂා බටහිර අහසින් හිරු බැස යත්ම නැගෙනහිරින් සඳ නැගෙයි. සඳෑ අහස ගැන නෙවෙයි පුතේ ලියලා තියෙන්නේ. මිනිස්සු වැඩ නිම කර තම තමගේ නිවෙස් බලා පිටත් වෙති. පක්ෂියෝ කැදලි කරා කාරා කෙමෙන් කෙමෙන් පියඹා ඇති. ලකුණු දෙන්න බෑ පුතේ. සඳෑ අහස කියන එක හංගලා ලියලා. කෙනොත් සඳෑ අහස ඊටමත් චමත්කාරය. ඊටා චමත්කාරය. පුතේ සඳෑ එක වචනයක්, අහස එක වචනයක්, ඊටා තව වචනයක්. චමත්කාරයේ තියෙන්නේ. ඒක චමත්කාරය කියලා වචනයක් නැහැ. චමත්කාරය එක වචනයක්. වචන හතරට මට ලකුණු දෙන්න බෑ. තව මොකක් හරි කැලලක් දෙන්නම් හොඳයි. සඳෑ කියන එක සඳෑ කියලා හදලා දිනේ ගැටලුවක් නැහැ. කුරුල්ලන් සඳෑ එතන සංඥකේ නෑ. සඳෑ ඇවිලා සඳෑ අහසේ කූඩු වෙන්නේ නැති සොයා ඇලපිලි දෙකක්ද කොහෙද වැටලා මොනවද දන්නේ නැහැ කුරු හිතන්න ඕනේ. මේ පියාසර කරයි කුරුල්ලන් කරයි. කියනෝ කෙනොත් හරිද කියලා කුරුල්ලන් කරයි. ගැටලුවන්නේ. එම දර්ශනය බැලිම සඳහා සංඥකේ නෑ. මම වත්ත පහළට ලෑන මුරුදජ ගොස් ඉතා විමසිල්ලෙන් බලා සිටිමි. සඳහා පහළට ගන්න බෑ. මට ලකුණු දෙන්න විදියක් නෑ පුතේ. එකකටවත්. විනුදි. පුළුවන් නම් මට අනිත් පැත්තට දාන්න පුතේ මේ අමාරුයි කියවන්න. සවසට කුරුල්ලෝ අකුරු නම් විනුදි විටඩිය ඔයාලා ලස්සන ලිව්වා. තම වාසස්ථාන කරා පියඹා යති සඳහස නෙවෙයි. සවස් කාලයේ හින්දිරිකා වැනි මල් පිපෙයි. බටහිරින් බැස යන හිරු ගිනි බෝලයක් මෙන් සඳෑ අහසේ දිස්සේවත් කිව්වනම් අර මෙතන. මෙදි ලකුණු ගන්න විදිහක් නැත රචනාවට. චමිදු මුළු පරිසරයම අඳුරු කරමින් හිරු අවරට යයි. සඳෑ අහස ගැන නෙවෙයි. මාවවුලෝ ගුවන් යානාවෙන් සඳෑ අහසේ ඉගිල යති. ඒක හරි. තැනතන ඉගිල කියද්දී ඉගිල ලයන මු르දජ නේද පුතේ? ලයන මු르දජ වෙන එක ලකුණක් අඩු වෙනවනේ. තැනතන කැටි වූ වලාකුළු සඳෑ අහස වර්ණවත් කරයි. හොඳයි. මේ චමිදු ඉන්නව නේද? චමිදු
මට කියන්න ඔයා ලියපු මුර්ධජ ලියන්න හරිද? මුර්ධජ තමයි දෙවෙනි එක එන්නේ. ඕක කොහොමද ලියන්නේ? නෑ සර්. නෑ. බලමු මේකේ හරි එක ටයිප් වෙනවද කියලා. මේකේ පොඩ්ඩක් පරණ එක ටයිප් වෙන්නේ. ඒ කියන්නේ මෙතන බිඳුවත් එක ඔක කොහොම මුර්ධජ ලයන්නේ කෑල්ලත් එක්ක. දැන් මෙතන මේ මුර්ධජ ලයන්න තියෙන්නේ. මේකේ මෙන්න මේ උඩ කෑල්ල වගේ ඇවිල්ලා පුතේ එන්නේ. ආන්න ඒක පොඩ්ඩක් මතක තියාගන්න. මම එතන එක ලකුණක් වගේ අඩු කරනවා. එතකොට ලකුණු පළවෙනි එකෙත් එකයි තුන්වෙනි එකෙත් එකයි ලකුණු දෙකයි දෙන්නේ මම. අපරාධ ලකුණු 4 දෙකකට බැස්සා. පළවෙනි එකට නෙවෙයි. මේ පළවෙනි එක මේක ගැන කියවෙලා නැහැ. ලකුණු දෙකක් තමයි ගන්න වෙන්නේ. පොඩ්ඩක් ඕක හදාගමු. ගනිදු. ගෑරුණානේ. ගණිතුන්ගේ බල බල හිටියේ. ගනිදු. මේකනේ ගණිතුගේ. ගණිතු ලියලා සැඳෑ අහසේ කූඩු කරා පියඹන සතුන් දැකගත හැක. හොඳයි. හිරු බැස යන විට අහස රත් පැහැයෙන් සැරසෙයි. අනේ එතන ආපහු සැඳෑ අහස කියන එක අයින් වෙලා. හිරු බැස යන විට දැන්න සිසිලස හිරුමෙන් හිරු ගිමන් හරින්නක් මෙනි. පුතේ පළවෙනියට විතරයි මම ලකුණු දෙන්නේ. ඊටු දෙක මදි. ඒ කියන්නේ සැඳෑ අහස කියන තැන එකතු වෙලා නැහැ. එහි හරි මොකක් හරි එකක් එකතු වෙන්න ඕනේ. දෙනේ තරු රටාහා සඳුගෙන් දීප්තිමත් වූ සැඳෑ අහස ඉතා අලංකාරය. කමක් නැහැ. ගොඩක් අලංකාරය ගැන ටික ලියන්න කියලා තියෙන්නේ. අලංකාරය කියන කාරණේ මෙතන ඇතුළත් වෙලා නැහැ. හින්දා ගැටලුවක් නැහැ. වැරදි නැහැ ඒක. සැඳෑ අහසේ වවුලන් බකමූණන් වැනි පක්ෂීන් පියාසර කරති. පුතේ පක්ෂීන් පියාසර කරති. පක්ෂීන් කරති මම එච්චරයි අහන්නේ. හරිද? ඇයි අනුක්ත පදයක් උක්ත කරන්නේ? වවුලෝ බකමූණෝ වැනි පක්ෂීහු පියාසර කරති. සැඳෑ අහසේ ඇති චමත්කාර දසුන් මා සිත් ගත්තේ. එකක් දැ. මගේ සිත් ගත්ත දේවල් ඕනේ මං කියන්නේ සැඳෑ අහසේ තියෙන චමත්කාර දර්ශනයක් කියන්නේ. සැඳෑ අහසේ ඇති චමත්කාර දර්ශනයක් වන්නේ මොකක් හරි නේද මේ හිරු බැස යන එක හරි නේද කුරුල්ලෝ පියාසර කරන එක හරි මොකක් හරි කාරණයක් කිව්වනම් හොඳයි. පළවෙනි එකට දෙන්නම් ලකුණු. එතනින් හැර ලකුණු ගන්න බෑ. දෙනෙත් ලකුණු දෙකයි එතකොට. සංජීවනී. සවස් කාලයේ පුතේ කාලේ ලයන දන්තජ. බටහිර අහසේ සිදුවෙන සිදුවීම් නෙවෙයි සිදුවීම්. එතන ඉවරයි වාක්‍යෙ හොඳේ. සිදුවීම් චමත්කාර ජනක මම ඒට ගොඩාක් ආසයි. මොකද්ද මේ කියන්නේ? කොහෙත්ම ගැලපෙන්නේ නැහැ. ලස්සනට පටන් ගත්ත වාක්‍යය අවසානට මොකද්ද මන්දන කාලේ. සවස් කාලයේ හල් වෙලත් නැහැ. ලයන මුර්ධජ නැහැ. මුර්ධජන්නේ දන්තජන්නේ. කුරුල්ලෝ තමන්ගේ කැදලි සංඛ්‍යාවක් එනවනේ. සොයා පියඹ යති අකුරු අඩුයි පුතේ. සවස් කාලේ ලයන්න දන්තජ කාලේ. හොඳ ඒක උතර මතක තියාගන්න. කල මුර්ධජ අනිත් කල කාලයේ සම්බන්ධයෙන් දන්තජ. ඉර බැස යන විට අහස ගිනි බෝලයක් මෙන් දැක්කා. බෑ පුතේ. සැබෑ අහස ගැන කියලා නැහැ. ලකුණු ගන්න විදියක් නැත සංජීවනීට. පුතේ මොනවද කතා කරන්නේ? රුත්මිනීගේ මයික් එක ඔන්, ෆාසිල්ගේ මයික් එක ඔන්. චමිදු ලියලා හිරු තම සේවය අවසන් කරමින් සිටිජේ අසලින් සාගරයේ ගිලී යත්ම අඳුරට සතුරු වෙමින් සඳ නැග කියවන් පුතේ අවසන් කෑල්ල එන්නට වියද? අස්සන රටාවක් ඉතින් සැඳෑහස ගැන නෑ. සඳරැස් වැව්දිය මත වැටි අමුතුම අලංකාරයක් ගෙන දෙයි.
සඳ වට කරගත් තරු සඳ තනි කර නොයන්නට අදිටන් කරගෙන ඇති ආකාරය දැක්වත හැකිය. මම ලකුණු දෙකක් අර දුන්නා වගේ දෙන්න. ඔයා කොහේවත් සඳහස කියලා එකතු කරලා නැතුව ලියවදී. ඒක මතක තියාගන්න. ලස්සනයි කට්ටියගේ අදහස් ටික හොඳයි. හැබැයි සඳහස ඕනේ මට. රචනාව සඳහස. සඳහසේ රන්තඩියක් මෙන් සඳ අලංකාරව පායා ඇත. සරලම වාක්‍යය. මම ලකුණු නොදී ඉන්න බෑ ඉතින්. රන්තැටියක් මෙන් පායා ඇති සඳ දීප්තිමත් කිරීමට කනා මැදිරියන් වැනි සතුන් පියාසර කරයි. සායතිකාදද මොකද පුතේ? අපන්දද අන්තිද? හෙට හවස දිනව කොනේ හවස බෑ 8:10. මම එක ලකුණක් දෙන්නම් පුතේ පොඩ්ඩක් මෙතන සඳහාසේ එහිවත් කිව්වා නම් හොඳයි. සඳහාසේ ඇති චමත්කාරය දසුන මාසිත් ගත්තේ ඒක බෑ පුතේ. මාසිත් ගත්තම කියන්න බෑ කොහමද? ලකුණු 3ක් දෙන්නම් දසුනට. සංජීවනීගේ කිව්වනේ. නදුන්ගේනේ. නදුන්ගේ. සංජීවනී වලදී නදුන්ගේ එක. සවස් සඳෑද සවස් අහසේද කූඩු කරා පියඹාන සතුන් දැකගත හැක. මොකද්ද පුතේ තියෙන නදුන් ඉන්නවද? ඔව් සර් කියවන්න. පළවෙනි කොටස පොඩ්ඩක් කියවන්න ඔයාලා ලියපු එක හරියටම. පළවෙනි වාක්‍යය කියවන්න. සවස් අහසේ කූඩු කරා පියාඹන සතුන් කැදැල්ල ගත හැක. සතුන් දැකගත හැක. ගත හැකිය. සවත් අහසේ කූඩු කරා පියාඹන කියද්දි මම එක ලකුණක් දෙන්නම්. මෙතන පුතේ මෙහෙමයි සඳහා කපුවා නම් ඒක පැහැදිලිව කපන්න. සවස් අහස කියන්නේ එක සඳහාසයි ඉච්චර ගැටලුවක් නැහැ එතන. මේ නදුන් මම තව එකක් අහන්නම්. ඔයාලා අදුලක් තියෙනවද? ඔව් හා මොකටද ඒක තියාගෙන ඉන්නේ මේ පේපර් එකට ඉති ගහන්න නැතුව? අදුල පාවිච්චි කරන්න පුතේ. තේරුමක් නැහැ පේපර් එකට අදුල නැතුව ඉති ගහනවා නම්. අනිත් අයගේ බැදුවේ නැහැ ගොඩක් අයගේ ඇති. හිරු බැස යන විට අහස රත් පැහැයෙන් සැරසෙයි. පොඩ්ඩක් ආසන්නට එනවා. බටහිරින් බැස යන හිරු ගිනි බෝලයක් මෙන් දිස්සේ. මම ලකුණු දෙකක් දෙන්නම් පුතේ. මොකද මේ සඳහාස කියන කාරණේ දෙවෙනිකේ තුන්වෙනිකේ ඇතුළත් කරලා නැහැ. පළවෙනිට එක ලකුණයි දුන්නේ මම අතන. පියාඹන් කියලා වගේ තියෙන්නේ. එහෙනම් යට වාක්‍ය දෙකටත් එක ලකුණක් දෙන්න ලකුණු දෙකක් දෙන්නම් අදුන්ට. සංජීවනීගේ එකක් කිව්වනේ. ජනනි. ගිනි මෝලයක් මෙන් රත් පැහැ ගැන්වුණු ඉර බැස යන විට සඳෑ අහස ඊතා චමත්කාරය. හොඳයි. එట్లుව නැහැ සඳහස ගැන ලියලා. සඳෑ අහසේ වියඟුන් කලබලයෙන් තම කැඳුලි කරා පියඹා යන විට මාවවුලන් කැම සොයා පියඹා ඇති. අපරාධ. වියඟුන් කලබලයෙන් යන විට ප්‍රශ්නයක් නැහැ. මාවවුලෝ කැම සොයා පියඹා යති කියන්නේ. එච්චරයි. උක්තාක්‍යත ප්‍රසම්බන්ධි වැරදි. දැන් මේක ඔලුවට දාගන්න. දැන් ඔය කියන කාරණේ ඔලුවට දාගන්න. මම දැක්කා තුනේ දරුවන්ගේ දැන් රචනාවල මොකද ඒ ගොඩක් රචනා මෙහෙමයි ඉතින්. මේ ඒ දරුවෝ ලියන ඒවා නෙවෙයි. අම්මලා ලියන ඒවා තමයි තියෙන්නේ ගොඩක් වෙලාට. අහුවෙන ඒවා. හැබැයි අවසානයේ තිත ලකුණු කපලා දැන් තිත තියෙනවා. අනිවාර්යයෙන්ම තිත තියෙනවා. එහෙනම් ඔයාලටත් දැන් එකක් මේක ඇතුලේ මේ වාක්‍ය ඇස්සේ දිගින් දිගට මම කියන කාරණයක් තියෙනවා. උක්තාක්‍යද ප්‍රසම්බන්ධ. වවුලන් යති. වැරදිනේ. එහෙනම් මෙතනින් පස්සේ ලියන හැම එකම මේක ඔලුවට දාගෙන හදාගන්නකො. ඒ කියන්නේ දැන් ආසන්නට ඇවිල්ලා. හැබැයි අරකින්ද ගෙඩි පිටින් නැති වෙනවා ලකුණු. අපරාධේ. ඔන්න හදාගන්න පුළුවන් වැරද්දා. තිත කියන එක හයිලයිට් කරන දැන් ගොඩක් එකේ තිත් තියෙනවා දැන්. එක්කෙනෙක්ගේ දැන් තමයි නැත්තේ. අනිත් එකේ තිත් තියෙනවා. දැන් ඒක ලකුණු කපනවා කියලා දන්නවනේ. හිරු කුමරා බැසෙන විට සඳ කුමරිය සෙමින් විත් රාත්‍රී අහස එළිය කරයි. පුතේ රාත්‍රී අහස නෙවෙයි සඳ අහස කිව්වනම් හොඳයි ඉතින්. පළවෙනි එකට ලකුණු දෙන්නම්. මම එතනින් එහා ලකුණු දෙන්නේ නැහැ ජනනිට. ලකුණු දෙකයි එතකොට. දුමිදු. හිරු කුමරා බැසීද වන්දන. බැසී යන විට සඳ කුමරා පැමිණෙයි බෑ. කැදලි කරා පියඹා යන කුරුල්ලන්ගේ චර්යාව ඉතා සුන්දර දසුණක් වේ. සඳහාස කරන නෙවෙයි. සඳහාස දෙස බලා සිටින විට අපේ සිතට සතුටක් දැනේ. කලකුණක් දෙන්නම් ලියපු වාක්‍ය ටිකක් ඉඳලා තුන්වෙනි එක හැබැයි සඳහාස කරන නෙවෙයි වාලියන්නේ. මේක අර මුල් වේවට ලකුණු දුන්නා මම දෙන්නේ නැහැ. අනිත් දුන්නේ නැහැ. කලකුණක් දෙන්නම් අර ලියපු වාක්‍ය ටිකත් එක බලලා තුන්වෙනි එකට දුමිදට මේ මදි. ඉසිරිගේ කිව්වා. අශේන්ගේ කිව්වා.
පහන් දිගේ. ඉර බැසේ අනවාත් සමග අහස රන්වන් පැහැයක් ගනී බෑ සඳහැස නෑ. කුල්ලු රංචු කැදලි කරා පියඹති බෑ. වලාකුළු සැඳෑ අහසේ අසිරිය වැඩි කරයි. පහන්දි තිත තියෙනවද අවසානයේ? පහන්දි නෑ සර්. එහෙනම් එක ලකුණයි. අවසාන වාක්‍ය හරි. අනිත් දෙකම තව එකක් දකින්න. සැඳෑ කියද්දී සංඥකේ තියෙනවා. නෑ නේ පහන්දි. ලකුණු දෙක බිඳුව වෙනවා පුතේ. හරියට ලියන්න. කරාදී. මින්දුලි හිරු රන්වන් පැහැයෙන් බටහිර අහසේ බැස යන විට සැඳෑ අහස ඊටමත් අලංකාරය ගැටලුවක් නෑ. කැදලි කර අහසේ පියඹා යන කුරුල්ලෝ සැඳෑ අහස සුන්දර කරති. පුළුවන්. සෙමින් පායා යන සඳ සැඳෑ අහස දැකුම් කළු කරයි. හරි. මම ලකුණු 5යි දෙන්නේ මින්දුලිට. ඒක එකක් ඔයාට දැනෙන්න. ඔයා ලියන්න උත්සාහ කරලා තියෙන්නේ සැඳෑ අහසේ චමත්කාරයක. එක මතක් කරන් තමයි මම ලකුණු 5 ඔයාට දෙන්නේ. නැත්නම් වාක්‍ය තුනම හරි ගැටලුවක් නැහැ. පුතේ මාතෘකාව සැඳෑ අහස. ඒක චමත්කාරය කියන එක දැන් සැඳෑ අහසේ චමත්කාරය කියන්නේ වෙනම එකක්. සැඳෑ අහසේ අලංකාරය කියන්නේ ඒක වෙනම එකක්. ඒක ගැන තමයි වාගේ වාක්‍ය ඇතුළේ ලියවිලා තින්නේ. මට එන්න වැරදි කියන්න බෑ. එහෙනම් මම ලකුණු 5ක් වැරදින්නේ. හොඳයි. වාක්‍ය තුනම සැඳෑ අහස ගැන ලියවිලා. අනිත් අයගෙත් හොඳයි. අර සැඳෑ අහසගේ එක හංගගත්ත එක තමයි අනිත් අයට උනේ. හොඳ රචනාවක්. රිසිඳු සැඳෑ අහසේ හිරු ඉතා අලංකාරවත් බැසේ. පුතේ යයි කියද්දි මෙන්න යුණු දෙක අල්සයින් මේ ස්පීඩ් දෙකක් තියෙනවා. රිසිඳු අකුරු නම් හදා ගන්න වෙනවා. එක ලකුණයි. කුරුල්ලෝ කැදලි කරා පියඹා යති බෑ. සැමදා මා සැඳෑ අහස තව තවත් අලංකාර වේවා. ඒක කොහොමද ගන්න බෑ. එක ලකුණක් දෙන්න. පුතේ අකුරු නම් හදා ගන්න. ඉමල්ක සැඳෑ අහසේ ඉර ගිනි බෝලයක් වැනිය. 1 2 3 4 5 6. සැඳෑ අහසේ විවිධ වර්ණ තිබුණේය බෑ. වර්ණ නයන්න මුරුදජ. සැඳෑ අහසේ විවිධ තරු රටා තිබුණේය ගැලපෙන්නේ නෑ පුතේ. මදි. පළවෙනි එකට විතර ලකුණු දෙකක් දෙන්නම්. සැඳෑ අහස කියලා එක දිගට පටන් ගන්නත් එපා. ඒක වැරදි. මල්ක ලස්සනට ලියමු. අකුරු ටික පිළිවෙලට. දෙසඳි. හිරු බැස යන සැඳෑ අහස ඉතාමත් මනරම්‍ය. කුළු රංචු පිටින් පියඹා යන අසිරිය මම දුටුවෙමි. දෙවෙනි එක බෑ පළවෙනි එක හරි. ඒ දුටු මම මල්ලී සමග බෑ. එකක් බෑ. දෙසඳි ලකුණු දෙකයි පළවෙනි වාක්‍ය හරි. දෙසඳුගේ කතා කරන්නේ දෙසඳු මේක ආපහු දාන්න වෙනස් කළා. කුරුල්ලෝ කැදලි කරා ඉතා වේගෙන් බෑ. ගන්න වෙන්නේ නෑ. හරි. එච්චරයි නේද? දැන් මේ කට්ටිය එච්චරයිනේ. ඕකේ වුණා. හරි. එහෙනම් මෙහෙම කරමු. මේ ලකුණු ටික ඔහොම හදාගන්න. ඔව් ලකුණු ටික හදාගන්නකෝ.